නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස චුතුපපාතේ සංසාරේ සංඛාරානං ච ලක්ඛනේ යෝ පටිච්ච සමුප්පන්න ධම්මේසු ච විමුක්ඛති අපේ කාලේ ඉවර වෙනකොට අනාගතේ බාර ගන්න ඉන්න අය පාසල් හෝ පිරිවෙන් අධ්‍යාපනයෙන් පමණක් බුදුසහම ඉගෙන ගන්න බෑ කියන එක මම හොඳ ආකාරව දන්න කරුණක්. ඒක ප්‍රායෝගික නොවන බුදුදහම. අපි ඉගෙන ගන්න පොදුපති. ඒ වුණාට බුදුදහම ආපහු ප්‍රායෝගික වෙන්න ඕන. ඒ ප්‍රායෝගික වීම සඳහා අවශ්‍ය කර්ම තේරුම් ගැනීමට ඒ පිළිබඳව මනමින් තේරුම් ගත්ත කෙනෙකුගේ ඇසරින් සවන් දීම තමයි කෙරෙන්න ඕන කාරණාව. පරතෝච ගෝසෝ කියන වචනේ නොදන්න කෙනෙක් නැහැ. පරතෝච ගෝසෝ කියන එක සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට සවන් දීම කියන එක හරියනවා. මොකද පරතෝච කියන්නේ අනිත් අයගේ, ගෝස කියන්නේ සද්දය. එහෙමයි ඒකේ පරිවර්තනීය සරල අර්ථය. ඉතින් අනුන් කියන දේ වැරදි දේවල් අහලා කෙනෙක් නොමග යන්නත් පුළුවන්. නමුත් බුදුන් වහන්සේ වදාළ දේ අහපුවාම තේරුම් ගත්තාම වැරදි වෙන්නේ නැහැ, නිවැරදි මගයි යන්නේ. පාරම්පරික බෞද්ධයින් වශයෙන් අපි ඉන්න තැන පිළිබඳව අපිට පැහැදිලි වෙන්න ඕන. අපි තවදුරටත් අවබෝධයෙන් දුරක් යා යුතුයි. පාගමනින් යා යුතු දුරක් නෙවෙයි. නමුත් අවබෝධයෙන් තවදුරටත් දුරක් යා යුතු වෙනවා. ඔබ අපට සවන් දෙන්න ඕන ඇත්තටම සරල ගණේ බණක් අහන අදහසින් නෙවෙයි. ඊට වඩා ගැඹුරු කරුණක් තේරුම් ගැනීමේ අදහසින්. කටපාඩම් කිරීමේ පවතිනා වූ අනුතරදායක බවක් තේරුම් ගැනීම තුළ යුද බිය, සාගත බිය වැනි කරුණ නිසා ග්‍රන්ථාරූඪ කිරීමක් සිදුවන බව. අනතුරුව මේවා පිටපත් කරගැනීමේ පොත්ගුල් සාදා මේ පොත්ගුල් ඔස්සේ අද දක්වාම මේ ග්‍රන්ථාරූඪ කරලා පිටපත් පවත්වාගෙන ආ බවක් දන්නවා. පරපරෙන් පරපර දේශ පරපරක් ඇති කරලා නොසින්දී අඛණ්ඩව පවතිනට අවශ්‍ය විදිහට අද දක්වා පවත්වාගෙන තිබෙනවා. මේ සඳහා උදව් උපකාර කළ අය තමයි දායක පිරිස් කියලා කියන්නේ. තනි ගමනක් නෙවෙයි මේක. මේ තථාගතවරු ලෝට හෙළි කරා සදහම් සොයාගත නොහැකි ආකාරයෙන් වෙනසී ගියොත් ඊළඟ බුදුවරයාම හෙළි කර දෙනතුරු කිසිවෙකුටත් බුදු සමයේ ගැඹුරින් ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. ඊළඟ බුදුවරයා පහළ වෙන්න අවුරුදු 1.18ක් යනවායි කියලා තමයි කියන්නේ. එක ලක්ෂ වලින් ගණන් හදනවා 1.18 ගණන් හදලා බලන්න කොච්චරද කියලා. ඒක හිතන්නවත් බැරි තරම් ඈතක්. එනම් මේ උපදින මිනිස්සුන්ට සොකී ජීවිතේ නොදන්නකම නිසා දුකක් බවට පත්වන එකෙන් වළක්වාගෙන හොයන්නා වූ සැනසෙල්ල හොයාගන්නට බුදුවරු ලෝට හෙළි කළ දහම හැරුණාම වෙනත් දෙයක්. ඒන් ලබන්න පුළුවන් සැනසීම වෙන කොහෙන්වත් ලබන්න බෑ. ලබන්න පුළුවන් සැනසීමක් තියෙනවා. ලෞකික සැනසීමක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් බෙදලා ගත්තාම කොටස් 16කට බෙදුවොත් 16න් එකයි කියලා කියනවා. තව 16න් 15ක සුවයක් උරුම තියෙනවා මනුස්සයින්ට. නමුත් ඒක ධර්මයේ තේරුම් නොගෙන ලබන්න බෑ. මේ ධර්මයේ කියන කරුණ තේරුම් නොගෙන ඉගෙනුම ලබා රැකියාව, යාන වාහන, විවාහ, දරුවන් මේ සියල්ල ලබා ගත්තත් ඒන් ලැබෙනා උසුවය කියන්නේ සමාජගත දුක සංසිඳීම විතරයි කියලා. සමාජගත දුක මවට, පියාට, ගුරුවරුන්ට, පාලකින්ට අඩු වැඩි වශයෙන් සංසිඳවා දෙන්න පුළුවන්. චිත්තසංතානගත දුක කියන එක සංසිඳවලා දෙන්න දන්න කෙනෙක් නැහැ. පිටස්තර කෙනෙකුට Tamanගේ චිත්තසංතාන දුක සංසිඳවන්න බෑ. ඒකට උපදෙස් දීම තමයි බුදුවරු වැනි අයට කරන්න පුළුවන්. ඒක Taman හදාගත්ත දෙයක්. ඒ Tamanම ආපහු Taman ඉන්න අත මෙදෙන්න.
මේ නිසා අපේ තියෙන සියලු දුක්ඛම් කටළු අපිව පාලනය කරන අය විසින් විසඳයි කියලා අසීමිත බලාපොරොත්තු ලැබුවොත් හැමදාමත් සිද්ධ වෙන්නේ බලාපොරොත්තු සුන් වෙන එක. ඒක මම දන්න කාලෙක 1965 ඉඳලම සිද්ධ වුණා. පාලකයන් දැනගන්න ඕන බලාපොරොත්තු ඉෂ්ට කරාට චිත්තසංතානගත දුක සංසිඳවන්න බෑ මිනිස්සුන්ගේ කියලා. පාලනයේ බාර දෙන අයත් දැනගන්න ඕන චිත්තසංතානගත දුක සංසිඳවන්න උන්ට බෑ කියලා. උන්ට පුළුවන් සමාජගත දුක සංසිඳවන්න විතරයි. අන්න එතකොට අපි කෙරෙහි විශ්වාස තියන්න වෙනවා. පාලකයාත් ඒ චිත්තසංතානගත දුක සංසිඳවන්නට කරුණු පැහැදිලි කරන පූජනීය මහා සංඝරත්නයේ ඉඩකඩ ලබා දෙමින් ඔවුන්ට බැරි දේ සඳහා සහයෝගය දෙන්න ඕන. අපි මේක කියන ආයේ මොකද්ද කියලා කල්පනා කරලා බලන්න. එහෙනම් මේ 5000 ඉලක්කම මට ත්‍රිපිටකේ හම් වෙලා නැහැ. ඔය 5000ක් පවතින කියන කවුද හදපු බොරුවක්. මම කැමතියි බුදුන් හැටි කළ දහම අවුරුදු ලක්ෂ 50ක් තියෙනවා. හැබැයි 50ක් තියෙන්න මොනවද තියෙන්න ඕන? ත්‍රිපිටකේ තියෙන්න ඕන. ඒක තියෙන්න පන්සල රැකෙන්න ඕන. පන්සල රැකෙන්න දායක පිරිස් වෙන්න ඕන. මේ පන්සල සහ ගම අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය කඩන්න උත්සාහ කළා පෘථිවිසි ලන්දේසි ඉංග්‍රීසි. නමුත් අපි තේරුම් ගන්න ඕන කඩන්න දීලා බෑ. ඉස්සරහටත් පන්සල රැක ගන්න ඕන. මේ ත්‍රිපිටකය රැක ගන්න කටයුත්ත gedara dore ජීවත් වෙන අමුදරුවන් පෝෂණය කරන විවිධ කර්තව්‍යයන්ට යන අයට වෙලාවක් කලාවක් නැහැ. ඒ නිසා ඒක පොත්ගුල් වල සුරක්ෂිත කළේ ප්‍රවේශම් කළේ පූජනීය මහා සංඝරත්නය. මේ ගාථාව සූත්‍රයකට අදාළ නැති වුණාට මේකේ ගැඹුරු දහමක් තියෙනවා. මේ මම ගත්ත මාතෘකාව. චුතුපපාතේ සංසාරේ. සසරෙහි චුති උත්පත්ති දෙක සිදු වෙන ආකාරය. එහෙම නැත්නම් සංඛාරාංච ලක්ෂණය සංඛාරයන්ගේ ලක්ෂණය. එහෙමත් නැත්නම් යෝ පටිච්ච සමුප්පන්න යමෙක් පටිච්චසමුප්පාදේ. නොදනීද? මේ තුනම දන්නේ නැද්ද? යන නැතන මුලා වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ. සැබවින්ම මේ සමාජයේ මේ තුනම දන්නේ නැහැ. හේතුව ඔවුන් සම්මුතිය ඉක්මවා ගිය දහමකට යොමුනේ නැහැ. ඔවුන් පුද්ගලයන් වශයෙන් කටයුතු කළා ඇරුණාම මේක උගන්වන தත්ත්වය පිළිබඳව තේරුම් ගන්න බැරි වුණා. අපි මාත්‍රිකා එකක් දෙකක් කතා කරමු. තුන්වෙනි එක සමහර විට කල්මදි වුණොත් මේ සාරාංශ කරලා විතරක් කියන්නම්. චුති උත්පත්ති. බුදු සමය තමයි පුනර්භවයක් උගන්වන්නේ. හින්දු දහමේ පුනරුත්පත්තියක් උගන්වනවා. ඉස්ලාම් සහ කතෝලික දහම් වල පුනරුත්පත්තියක් ඉගන්නේ නැති වුණාට මරණයෙන් එහා පැත්තට සදාකාලික ජීවිසාර්ගයක් හෝ නිරයක් උගන්වනවා. ජීවිතේ මරණයෙන් කෙලවර කරලා නැහැ. ඒ වුන්ගේ දැක්ම හැටියට. ඉතින් අපේ අයගේ මේ චුති උත්පත්තිය කතා කරන්න ගිහින් අහන දෙයක් තමයි කවුද යන්නේ මොනවද යන්නේ කොහාට කොහමද යන්නේ මේ දන්නේ නැතිකමට අහන ප්‍රශ්න. මෙහෙන් පරලොවට කවුද යන්නේ මොනවද යන්නේ ප්‍රශ්න අහනවා. යන්නේ කවුද කියන එක හොයන්න ලේසි විදිහක් තියෙනවා. සත්වයාට ප්‍රතිසන්දි කීයක් තියෙනවද? මම දන්න ආකාරයට. තම තමන් අනුගමනය කරන ක්‍රියාකලාපයන්ට අනුව ජීවිත අවසානයේදී ඉස්සර වෙන්නේ මොනවද? ඒ කියන්නේ තියෙන කර්ම වලින් ඉස්සර වෙන්නේ මොනවද? එකක් පාප කර්ම. පාප කර්ම ඉස්සර වුණොත් පාප කර්මෙන් පරලෝ යනවා. පුණ්‍ය කර්ම ඉස්සර වුණොත් පුණ්‍ය කර්මෙන් පරලෝ යනවා. මේ දෙක යටපත් කරලා ධාන කර්ම උපදාගෙන යොත් ධානයෙන් පරලෝ යනවා. පාපයෙන් පරලෝ ගියොත් සතර අපායන් එකකට පුණ්‍ය කර්මෙන් පරලෝ ගියොත් කාමසුගතිය හතක් තියෙනවා මනුස්ස ලෝකේ සහ දිව්‍ය ලෝක 6 කියලා. දිව්‍ය ලෝක 6 ඕපපාතිකයි මනුස්ස ලෝකයක් ගන්න සිරුරක් වුන්ට නැහැ. එතකොට කාමසුගතියට යනවා. ලෞකික ධාන ලෝකෝත්තර ධාන නෙමෙයි ලෞකික ධාන වර්ග දෙකක් තියෙනවා අරූපී අරූපී කියලා. ඒවෙන් පරලෝ ගියොත් රූපී අරූපී බඹතල. එතකොට පරලෝ යන්නේ නැහැ කෙනෙක් යන්නේ නැහැ. දැන් බලන්න අපි අවමගුල්ලුස් වලට සහභාගී වෙලා තියෙනවනේ. මුතකලේවරේ ආදාහනය හෝ බොම දානය කරනවා. එතනින් එහාට යන්නේ නැහැ. පිළිගන්නවා කවුරුත් යන්නේ නැහැ කියලා. සිත යන්නේත් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. සිත කියන්නේ මව් කුසෙන් බිහි වුණ තැනilla මැරෙනකම්ම තියෙන එකක් නෙවෙයි. ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට නිරන්තරයෙන් මාරු වෙන හටගත්ත ගමන් නැසෙන. ඒකට කියනවා ලහු පරිවත්තම් කියලා. අතිශය වේගෙන් හටගෙන නැසෙන දෙයක්. නැසෙනවා නම් කොහටත් යන්න බෑනේ. කය වල යන්නේ නැති බව අප දන්නවා. සිත හටගෙන නැසෙනවා මොහොතක් පාසා. සිත උපදින්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් කියන දරවල් හයෙන්. ඒ නිසා ඒවට කියනවා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා. එකක් නැසිලා අනික උපදින්නේ.
එහෙනම් කොහොමද මේ සිද්ධිය සිද්ධ වෙන්නේ? සමහර විට මේක අලුත්ම බණක්. මොකද මම තේරුම් ගත්ත කාරණා ටික ගල්පනවා ඇරුණාම පාඩම් කරගෙන ඉන්නේ නැහැ කවදාවත්. අපි බලමු. දිනක් බුදුන් වහන්සේට ගැටලුවක් ඉදිරිපත් කරන වච්චගොත්ත බමුණා. ඒකෙන් තමයි අපිට මේක හොයාගන්න ලේසි වෙන්නේ. මේ වගේ මේවා නම් පෞද්ගලික අපේ සසුනේ ධර්මශාලා නමුත් ಭಾರತೀಯ සමාජයේ තිබිලා තියෙනවා. ඒ වගේ ඕනෑම ආගමිකයෙකුට ඇවිදින් එකතු වෙලා කතා බහ කරලා සාකච්ඡා කරන්න පුළුවන් තැන. එහෙම එකක් තමයි ඔය කුතුහල ශාලාව කියලා කියන්නේ. කුතුහල ශාලා සූත්‍රය කියලා එකට කියන්නේ සංයුත්ත නිකායේ පවතින. මේකේ තියෙනවා වච්චගොත්ත බමුණ බුදුන් වහන්සේට කියන කතාවක්. පූර්ණ කස්සපාදී ශාස්ත්‍රවරු මෙතෙන්ට ඇවිදින් ඔවුන්ගේ ගෝලයින් මිය ගියාම උපන් තැන් ගැන කියලා උදම් මඩනවා. හිටියෙන් මම මේ කියන්නේ ඔබ වහන්සේත් එසේ සමාජයේ පිළිගත් ප්‍රභූවරයෙක් බොහෝ ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. ඔබ වහන්සේ සමහර අය සුගතිගාමි වුණයි කියනවා, සමහර අය දුක නැති කරගත්තයි කියනවා, ආශෝෂය කරගත්තා කියනවා. අරන උපන් තැන කියන්නේ නැහැ. මට මේක මහ විශාල ගැටලුවක් කියලා. බුදුන් වහන්සේ උත්තර දෙනවා. ඔබ සැක කරන්න ඕන තැන තමයි සැක කරලා තියෙන්නේ කියලා හදලා හරි ලස්සන උත්තරයක් දෙනවා. අන්න ඒකයි වටින්නේ. සෝපාදානස්සකෝ අහං වච්ච උප්පත්තිම් පඤ්ඤාපේමි නොඅනුපාදානස්ස. මෙන්න මේක අල්ලා ගන්න හොඳට මේ කියන කාරණාව. වච්චගොත්ත මම උත්පත්ති පනවන්නේ උපාදාන සහිත පුද්ගලයාට. උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ නැහැ. එහෙනම් මේ උත්පත්තිය කියන එක සම්බන්ධයෙන් තේරුම් ගන්න උපාදාන කියන එක තේරුම් ගන්න වෙනවා. මම චරිත හතරක් ඉදිරිපත් කරනවා ඔබට. ඓතිහාසික චරිත. චොන්දසූකරික, මට්ට කුණ්ඩලී, එමත් නැත්නම් සරියුත් මහරහතන් වහන්සේ, එමත් නැත්නම් උද්දකරාම පුත්‍ර. මේ චරිත ඔස්සේ බලන්න. චොන්දසූකරික චූකර ඝාතකයෙක් බවට පත් වෙලා තමන්ගේ සිතේ දැඩිව අල්ලාගත්තේ පව. ඒකට පව උපාදාන වුණා. මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා බුදුන් වහන්සේ පාරේ වඩිනවා දැකලා ඇතින පැහැදීම තුළින් පින අල්ලාගත්ත, පින උපාදාන වුණා. ආලාර කාලාම නැත්නම් උද්දකරාම පුත්‍ර ලෞකික ධානයක් අල්ලාගත්ත, ධානය උපාදාන වුණා. සරියුත් මහරහතන් වහන්සේ මොකක්වත් උපාදාන ඇති කරගත්තේ නැහැ. උපාදානෙන් මිදුණා. දැන් පව නරකයි වගේම පවෙන් උපාදාන වුණාම දුගතිගාමී වෙන්න. පින හොඳයි ලෞකික වශයෙන් ගත් කල දෙවියන් අතර මිනිසුන් අතර පැවිද්දේ ආයු වර්ණ සැපල ලබා දෙන්න. නමුත් උපාදාන වුණාම පුනර්භවය ගන්න සිද්ධ වෙනවා. ධානයේ උපාදාන වුණාම රූපයන්හි බඹතල යන්න සිද්ධ වෙනවා. එතකොට මේ තුන් භවයේම උත්පත්ති ලබා දුන්නේ පවපින ධානයේ නෙවෙයි උපාදානයේ. උපාදානේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. මිනිස්සුන්ට සත්වයාට ජාති මරණ ගෙනත් දෙන්නා වූ උපාදානයේ බියක් වශයෙන් දැක දිස්වා කියන්නේ අනුපාදාය මුච්ඡන්ති. ඔබට උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් අර ජාති මරණ නැති වෙනවා. අර සරියුත් මහරහතන් වහන්සේ හෝ මුගලන් මහරහතන් වහන්සේ ගැන කියවෙන්නේ උපාදානෙන් මිදුන බැවින් පරලෝකයේ නෑ කියන එක නේද? පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම, අනිත් එක පරලෝ නොයාම. ඔබ කියන්නේ පිරිනොම් වැඩිම කියලා. එතකොට පරලෝ නොයන්නත් කර්මයක් තිබිලා තියෙනවා බුදු සමයේ. උන්වහන්සේලා ඒක කළා. පරලෝ නොයාම. එතකොට පරලෝ නොයාම උපාදානෙන් මිදීමේ ප්‍රතිඵලයක් වශයෙන්, පරලෝ යාම උපාදානයේ ප්‍රතිඵලයක් වශයෙන්. උපාදානෙ කොහොමද හොයාගන්නේ? උපාදානය හොයාගන්න ජීවිතේ එකක් වශයෙන් අරන් බෑ. මව කුසින් බිහි වී ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් ඉන්නවායි කියලා ඒ පුද්ගලයාට උපත් එකයි මරණ එකයි කියන්නේ කියන දැක්මෙන් ගලන්න බෑ. එහෙම බැලුවාය තමයි මෙහෙන් එහාට යනකොට කූඩැල්ල මෙතන අතෑරලා මේ පැත්ත අල්ලගත්තා වගේ කූඩැල්ලෙක් උදව් කරන ප්‍රතිසන්දි හදලා පෙන්නලා තිබුණේ පහුගිය කාලේ. ඒ වගේම ඔය කේවට්ට පුත්ත සාති කියලා කෙනෙක් හිටියා බුදුන් වහන්සේගේ කාලේ. යත් කියනවා අපිත් දන්නා බුදුරජාණන් වහන්සේ දේශනා කරන බණ. මෙහෙන් එහාට යනවනේ විඥානය. ඒකම විඥානයක් සැරිසරනවානේ. අදටත් අපේ බෞද්ධයෝ බොහෝ දෙනෙක් මෙන්න මේ කේවට්ට පුත්ත සාතිගේ සමාගමේ ඉන්න විඥානවාදී. ඒ ධර්මයේ තේරුම් ගත්තේ නැති නිසා. ඒ හින්දා තේරුම් කරලා දෙන්න වෙනවා ඒක කඩා ගන්න. මොකද අනුකම්පාවෙන් අපි මේ වචනේ කියන්නේ කෙනෙකුට අපහාස උපහාස කරන්න නෙමෙයි. ඒ කේවට්ට පුත්ත සාති සමාගමේ ඉඳලා හරියන්නේ නැහැ බෞද්ධයෝ. බුදුන් වහන්සේ වදාළ ආකාරයට ඒක තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීමේදී
චක්කු විඥාණයෙන් සෝත විඥාණයට, සෝත විඥාණයෙන් ගාන විඥාණයටවත් යන්නේ නැහැ මොකක්වත්. ඒක තේරුම් කරලා දෙන්න අවශ්‍යද මේ අයට? අපිට හැමෝටම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව තියෙනවා ඇසයි, කනයි, නාසයයි, දිවයි, කයයි, සිතයි කියලා දොරවල් හයක්. මේවට හම්බ වෙන රූප, ශබ්ද, ගන්ධ, පොට්ටබ්බ ධම්ම කියනා වූ අරමුණු හඳුනා ගන්න නමට තමයි කියන්නේ ඔය ඇස නිසා රූපය හමගත්තාම චක්කු විඥානය. කන නිසා ශබ්දය හඳුනාගත්තාම සෝත විඥානය. නාසය නිසා ගාන විඥානය. දිව නිසා જીවහා විඥානය. කය නිසා කාය විඥානය. ඒවට බාහිර දේවල් වල උදව්වක් ඕන. බාහිර දේවල් උදව් නැතුව පහළ වෙනවා සිත ඇතුළෙන් මනෝ විඥානය. මේවෙන් හඳුනාගත්තාම ඔබට කල්පනා වෙනවා, හීන පේනවා කියන්නේත් ඒක තමයි. එතකොට මේ විඥානය කියන්නේ කොහෙවත් යන එකක් නෙමෙයි. මේ ඇසේ හමුවන රූපය හඳුනන සිතට කියන නම. කනෙන් හමුවන ශබ්දය හඳුනා ගන්නා වූ සිතට කියන නම. නාසයෙන් හමු වෙන ගන්ධය හඳුනා ගන්නා වූ සිතට කියන නමක්. ඒක ලහු පරිවර්තන නැත්නම් හටගත්ත ගමන්ම නැතෙනවා. කොහෙවත් යන්නේ නැහැ. චක්කු විඥානය නැසෙන්න ඕන සෝත විඥානය උපදින්න. සෝත විඥානය නැසෙන්න ඕන ගාන විඥානය උපදින්න. එමුනේ විඥාන කියන අදහස අපි හිතන් ඉන්නවා ආත්මයක් වශයෙන්, දෙයක් වශයෙන්. එතකොට තමයි අර විදිහට ගන්න. එහෙනම් මේ ජීවිතේ මොහොතක් පාසාම උපදින්න මැරෙන ගමනක් අපි ඇවිදින් තියෙන්නේ. ඒ නැසෙන එකට මොකද්ද කියන්නේ? ඒකට කියනවා කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු කියලා. මේ ඇසෙන් පහළ වෙන රූපය මුල්කට ගත්ත හැඟීම් සමූහය, කනෙන් පහළ වෙන ශබ්දය මුල්කට ගත්ත හැඟීම් සමූහය ධර්මයේහි පහකට බෙදලා උගන්වනවා. ඇසෙන් නම් රූප රූපය, වේදනා සංඥා සංකාර විඥාන පහ. කනෙන් නම් ශබ්ද රූපය, වේදනා සංඥා සංකාර විඥාන පහ. දිවෙන් නම් රස රූපය, වේදනා සංඥා සංකාර විඥාන පහ. මේ හැම වෙන අරමුණ හඳුනා ගන්න කාර්යය තමයි වේදනාවෙන් විඳීම, සංඥාවෙන් හඳුනා ගැනීම, සංඛාරයෙන් ඇලීම ගැටීම, විඥාණයෙන් විශේෂයෙන් දැන ගැනීම. එතකොට පංචස්කන්ධ පරම්පරාවක් ජීවිතය කියලා කියන්නේ. අපට එතෙන්න එන්න බැරි වුණා පින්නතුනේ. හේතුතුනේ ගමේ ඉන්න වෙද මහත්තයා පංචස්කන්ධය කියලා කිව්වේ කයට. අපි ඒක ඉගෙන ගත්තාම බුදුහාමුදුරුවෝ පංචස්කන්ධය කිව්වේ කයට කියලා හිතන් ඉන්නවා. එහෙමත් නැත්නම් අපේ පොත උගන්වනවා වේදනා සංඥා සංකාර නාම රූප කියන්නේ කය කියලා. එතන බොහෝ දෙනෙක් ඉන්නවා. බොහෝ කල ධර්මයේ හොයපු කෙනෙක් වශයෙන් කවුරු කොහොම කිව්වත් ඕවට මට නම් එකඟ වෙන්න බෑ. මම හොයාගන්නවා සංයුත්ත නිකායේ සත්අට්ඨාන කුසල සූත්‍රය. මේක තියෙනවා ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, සිත නිසා. ඇස නිසා නම් රූපය සම්බන්ධයෙන් වේදනාවක්. කන නිසා නම් ශබ්දය සම්බන්ධයෙන් වේදනාවක්. වේදනාවක් කියන්නේ විඳීමක් කියන එක. නාසය නිසා නම් ගන්ධය සම්බන්ධයෙන් වේදනාවක්. දිව නිසා නම් රස සම්බන්ධයෙන්. ඒ විදිහට දොරවල් හයෙන් වේදනා හයක් පහළ වෙලා, සංඥා හයක් පහළ වෙලා, සංකාර හයක් පහළ වෙලා, විඥාන හයකුත් පහළ වෙනවායි කියන එක. එතකොට එහෙනම් පංචස්කන්ධ පහළ වෙන්නේ ශරීරේ නෙමෙයි දොරවල් හයෙන්නේ. හැබැයි මේ පරිවර්තනය කරපු අය මෙතන අර රූපය කියන්නේ ශරීරය කියපු අදහසේ හිටපු නිසා රූප හයක් කියන එක කියන්නේ නැහැ. අපිට ඒක ආධ්‍යාහාරයෙන් නැත්තම් එකතු කරලා ගන්න වෙනවා. ඇසෙන් ඉතින් වේදනාව විඳින්නේ ඇසෙන් රූපේනේ. ශබ්දේනේ කනෙන් විඳින්නේ. නාසයෙන්නේ ගන්ධේ විඳින්නේ. එහෙනම් රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පඨබ්බ රූප වල තමයි රූප කියන්නේ. ඒ රූප තමයි වේදනා සංඥා සංකාර වලින් විඳින්නේ. එතකොට අන්තිමට මේ ජීවිතය ඇසකරනාසය දිවකය කියනා වූ දොරවල් හයෙන් පහළ වෙන ස්කන්ධ පහක ඉදීමක් පරිමක් විතරයි. සකනම් සබ්බ සූත්‍රයත් පැහැදිලි කරන්න. සබ්බං හෝ භික්ඛවේ දේසිස්සාමි. සංයුත්තිනිකායේ පවතින. මහන්නේ මම ඔබට සියල්ල දේශනා කරන්නයි යන්නේ. දැන් ඔබ ඉගෙන ගත්ත සියල්ල නම් සාගර විද්‍යාව, භූකර්ම විද්‍යාව, ආකාශ විද්‍යාව මුගක් දේවල් පේනවා. නෑ මේ බුදුන් වහන්සේ වදාරන්නේ සසර දුකින් මිදීමට අවශ්‍ය සියල්ල. කොහොමද ඒක පාලියෙන් තියන්නේ? චක්කුංච රූපාච සෝතංච සද්දෝච ගානංච ගන්ධෝච දිවහාච රසෝච කායෝච පොට්ටබ්බෝච මනෝච ධම්මෝච. ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගන්ධයත්, දිවත් රසත්, කයත් පහසත්, සිතත් අරමුණුත් යන මේ වාසියල්යයි කියනු ලැබේ. ඒ සියල්ල නිසා නෙමෙයි දර රූප වේදනා සංඥා සංකාර පහ පහළ වෙන්නේ. මෙන්න මේ ස්කන්ධ පංචකය ඉපදින මැරෙන හැටි තේරුම් ගන්න නැතුව චුතිපටිසන්ධි විස්තර කරන්න බෑ. ඔය පොත්පත් වලට උන වැඩි ලෙඩේ ඔන්න ඕක තමයි. ඔවුන් ස්කන්ධ පංචකය තේරුම් ගන්න නැතුව මෙන් එහාට යන්නේ කවුද හොයන්න හදනවා. තව ඔකට සිංහල පරිවර්තනයේ උල්පන්දමකුත් දීලා තියෙනවා. වැරදි උල්පන්දමක්. මහා තණ්හා සංකේ සූත්‍රයේ පැහැදිලි කරනවානේ මේ තුන් දෙනෙකුගේ එකතුවක් සිද්ධ වෙන්න ඕනයි කියලා මේ ප්‍රතිසන්දියක් ගන්න. ඉතින් ඒකේ තියෙනවා මාතා පිතුන්නම් උතනි හොති කියලා තියෙනවා. ගන්ධබ්බෝ පච්චපට්ඨිතෝ හොති. මව්පියන්ගේ එක්වීම, මවගේ උතුණි භාවය.
ගන්ධබ්බෝ පච්චුපට්ඨිතෝ හෝති කියන මේ පාලි පදය සිංහලෙන් පරිවර්තනය කරනවා විඥානයක් මවකුසට බැස ගනීද කියලා. අන්න එතන තමයි මේ වැරද්ද තියෙන්නේ. ඒ දන්නේ නැති පුද්ගලයා මේ අර ඉනිමකත් තියලා පොළොවට බහිනවා වගේ නැත්තම් ගුවන් යානකින් බහිනවා වගේ මේ බහින එකක් ගැන කතා කරලානේ මවකුසට. ගන්ධබ්බෝ පච්චුපට්ඨිතෝ හෝති කියන එක විඥානයක් මවකුසට බැස ගනීද කියලා සිංහලට පරිවර්තනය කරන්න බෑ. එතන අපිට වරදින්නේ. නමුත් ඒ තුන් වැන්නෙක් අවශ්‍යයි. මව්පියන් විතරක් ඉඳලා බෑ. එතකොට එහෙමනම් ඒ අර කර්ම ශක්තිය චිත්ත පරම්පරාව. එනමුත් ඒක මෙහෙන් එහාට ගියා නෙමෙයි. අර පච්චපට්ඨිතෝ කියන එකේ තේරුම මරුණෙන් පස්සේ විඥානයක් ඉහළ ගිහින් එහාට බැහැ ගන්නකල් අපි බලන් ඉන්නවා. දැන් මම කියපු කාරණේ තේරුණාද ඔබට? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් විඥාන හයක් පහළලා එතන නැසෙනවා. නැසෙනවා නම් කොහාටවත් යන්නේ කොහමද? එහෙනම් චුතියට අනතුරු ප්‍රතිසන්දිය හටගන්නේ කොහොමද කියලා හොයන්න වෙනවා. ඔබට හුරුදු දන්නේ මට නම් හුරුයි සාමාන්‍යයෙන් ඔය කුඹුරු ඔවිතන් පිළිබඳව අස්වැන්න පිළිබඳව මව්පිය පාර්ශ්ව දෙකෙන්ම. එතකොට අපි දන්නවා ගොයන් ගහ පැහෙනවා. පැහුනහම අපි අස්වැන්න නෙලා ගන්නවා. පිදුරු ටික කමිති දාලා යනවා නැත්නම් කුඹුරේ දාලා යනවා. ඒක පිච්චුණත් කමක් නැහැ, දිරුවත් කමක් නැහැ. ඒ ගහ ආය අපට ඕන නැහැ. මොකද ගහ විසින් බීජ රැස් කරලා තියෙනවා. බීජ විතර වේ කියලා කියනවා. ඊළඟ කන්නට මේ තිබුණ ගොයන් ගහ පැලවෙන්නේ නැහනේ. ඊළඟ කන්නට අවශ්‍ය පහසුකම් එකතු වෙනකොට ඊළඟ බීජය තමයි පැලවෙන්නේ. ඒකට මේ ගොයන් ගහ එහාට ගියේ නැහනේ. බීජයේ පැලවීමේ ශක්තිය තිබුණා නිසා අවශ්‍ය කන්නේදී දවස් 45 ගියාම ඒක ප්‍රවාහණය වෙනවා. එතකොට බීජේ ප්‍රෝහය වුණා නම් ගොයන් ගහ ගියේ නැහැ. අන්න ඒ වගේ අපි පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරද්දී මේ පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම කියන්නේ කර්ම බීජ. අර වගේ අල්ලන්න බැරි වුණාට පාප කර්ම බීජ, පුණ්‍ය කර්ම බීජ, ධාන කර්ම බීජ. මේ කර්ම බීජ තමයි ඊළඟ උත්පත්තියේදී ඵලය බවට පත්වන්නේ. මතක තබා ගන්න. මෙහෙන් කවුරුත් යනවා නෙවෙයි. එහෙනම් කර්ම බීජ කීයක් තියෙනවද? බුදුන් වහන්සේ වදාළ පරිදි අත්තිබික්කවේ කම්මං කන්නං කන්න විපාකං. මහන්නේ මිනිස්සු අතින් කරන කර්මයක් තියෙනවා. ඒකට කියනවා කන්න කර්මය කියලා. ඒ කියන්නේ පාප කර්ම බීජයක් රැස් කරනවා. අතිවිකේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකං. තව කර්මයක් තියෙනවා පස්පව් දසාකුසල වලින් වෙන්විදි කරන දෙයක්. ඒකට කියනවා සුඛ කර්ම. එහෙම නැත්නම් පින්කම් සහ සැප විපාක. සුඛ කර්ම. ඒකෙම කොටසක් තමයි ධාන කර්ම කියලා කියන්නේ. එතකොට මේ පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම, කර්ම. මේ තුනේදීම උපාදානය නිසා තමයි කර්ම බීජ රැස් වෙන්නේ. පාප කර්මයේ උපාදානය වුණාම පාප කර්ම බීජ ඉතුරු වෙනවා. පුණ්‍ය කර්මයේ උපාදානය වුණාම පුණ්‍ය කර්ම බීජ ඉතුරු වෙනවා. ධාන කර්මයේ උපාදාන වුණොත් ධාන කර්ම උපදිනවා. උපාදානය වුණොත් පාප කර්ම බීජය දැන් අපි ගියමුකෝ මෙහෙම තේරුම් ගන්න. ඔය කුඹුරු ඉඩම් හිමියන් ඉන්නවා නම් ඔවුන්ට ස්ථාන 3ක විතර කුඹුරු තියෙනවා නම් ඒවට නම් තේලා තියෙනවා. පල්ලේ කුඹුර, උඩු කුඹුර, කුඹුක් ගහයට කුඹුර, මේ ගස් කුඹුර කියලා එහෙම නම් තියෙනවානේ අඳුන ගන්න. ඒ වගේ මේ සංසාර ගමනේදී මම දකිනවා බීජ පැලවෙන්න කුඹුරු යායවල් කීපයක් තියෙනවා. මම මේ කියන උදාහරණ හිතලා තේරුම් ගන්න මේ කතා කරන්නේ මඩ කුඹුරු ගැන නෙවෙයි. කර්ම බීජ උත්පත්ති ලැබෙන පැලවෙන තැන්. එතකොට පළවෙනි එකම තමයි මායයට අයිති වෙල්හ කුඹුරයක් තියෙනවා. ඒකට කියන හතර අපාය කියලා. පාප කර්ම බීජය මෙහි අතෑරුණාම පැලවෙන්නේ කොහෙද? සතර අපායෙන් එකකට. අන්න මෙහෙන් කවුරුත් ගියේ නැහැ. නමුත් කර්ම විපාකය මේ කර්මයේ රැස් කරපු නිසා විපාකය. එතකොට පුණ්‍ය කර්ම බීජ උපාදානය වුණොත් මොකද වෙන්නේ? එතන එක වෙල්යායක් වෙනම තියෙනවා කුඹුරක්. ඒකට කියනවා මනුස්ස ලෝකය කියලා. ඒකේ ඝන කයක් සහිතයි. ඒක අඩු පිනට සහ අඩු දාණයට, මධ්‍යම පිනට සහ මධ්‍යම දාණයට. ඉහළ පිනට සහ ඉහළ දාණයට අර සදිව ලෝක හයෙන් එකක් එළිය 10 වෙනම තියෙනවා. එතකොට ඒකේ පැලවෙනවා. ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය දේශනා නොකළ සමයක් තුල පුණ්‍ය කිරියවත්තු භාවනා කියලා දෙයක් කළා ආලාර කාලාම උද්දකරාම පුත්‍ර. ඒවට කියන්නේ භාවනාමය කුසල්. දානමය කුසල්, සීලමය කුසල්, භාවනාමය කුසල්. ඒකෙත් උපාදාන වීම තුල මොකද වෙන්නේ? රූපී අරූපී ධානයෙන් කාලක් ක්‍රියා කළ රූපී අරූපී බඹතල උපදින සිද්ධ වෙනවා. දැන් මුළු සංසාරේම කර්ම විපාක නෙවෙයිද? මම මේක පැහැදිලි කරනවා මෙහෙම. අපුණ්‍ය කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම. ඒවා තුනම උපාදානය වුණාම පවෙන් පරලෝ යන්න පුළුවන්, පිනෙන් සුගතිගාම වෙන්න පුළුවන්, ධානයෙන් බඹලෝ යන්න පුළුවන්.
කෝ එතකොට නිර්වාණය මේ කර්ම තුනේ. අන්න එතනනේ අපේ බෞද්ධයෝ හැප්පෙන්නේ පැටලෙන්නේ. ඒක තමයි අපිට කියලා දෙන්න ඕන වෙලා තියෙන්නේ. පාප කර්මේ නම් නොකළ යුතුයි. පුණ්‍ය කර්මේ අනිවාර්යෙන් කළ යුතුයි. ඒ මොකද මිනිස්සු වශයෙන් හරි පැවිද්ද හරි දෙවියන් අතර හරි ආයු වර්ණ සැබ්බල ලෞකික විපාක ලැබෙන්නේ ඒ නිසා. බැහැර වෙන්න බෑ එකෙන් අපට. නමුත් කර්ම බීජ රැස් කළොත් ප්‍රතිසන්දි හම්බ වෙනවානේ. දැන් අර මම ගාථාවෙන් පෙන්නේ උපාදානීය බියක් වශයෙන් දැකලා උපාදානෙන් මිදෙන්න. මේ උපාදානෙන් මිදෙන හැටි පැහැදිලි කරගන්න බැරි එකක් නේ අපිට තියෙන්නේ. මම ඉතින් ලස්සන වචනයක් ඕකට පැහැදිලි කරනවා මේ අය අහලා ඇති අලුතින් අනිත් අය අහගන්න. අර පහුගිය කාලවක වල ඉංග්‍රීසි වලටයි සිංහල වලටයි දෙමළ වලටයි පාලි වලටයි සංස්කෘත වලටයි අර්ථ විග්‍රහ සපයපු මේ බුද්ධ ආගම නෙමෙයි මගේ ළඟ තියෙන්නේ. මතක තියාගන්න. මේ හැම එකටම අර්ථ සපයන්නේ නැහැ අපි. නමුත් මේ නිර්වාණ පදයට හෝ සංසාර පදයට ශාස්ත්‍රීය ගැඹුරු අර්ථයක් තියෙනවා. එහෙම ඒ වදන් වල අපි දකින්නට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. සිද්ධාර්ථ කියන එකේ නිකන් නමක් දෙයි ලෝට අර්ථයක් සිද්ධ කරන්නා නෙවෙයිද? උපදින්නටත් පෙර පියාට සතුරු කියන අර්ථය නෙවෙයි අජාත සත්තු කියන පදේ තියෙන්නේ. නූපන් සතුරා. කුමාරයා කුසේ වැඩෙනවා මවට දොලක් ඇති වෙනවා. දොල මොකද්ද? පියාගේ ලේ බොන්න. ඉතින් පියා ඊට පස්සේ උරිස්ස පල්ලාලේ දෙනවා. උපන් දවසේ ජන්මපත්‍ර පරීක්ෂා කරන්න ගිහින් බමුණෝ හොයලා බලනවා මෙයාගේ පැටිකිරිය ඉග්‍රි කියන එක. හොයලා බලපුවම මොකද වෙන්නේ? එසේ මෙසේ පුතෙක් නෙමෙයි මව කුසේ ඉන්නෙද්දිම තාත්තගේ ලේ බීලා. ඒ නිසා තමයි අජාත නූපන් සත්තු සතුරා. බලන්න කොච්චර ලස්සන අර්ථයක්ද තියෙන්නේ කියලා. අර තයන්න කපලා අපි අජාසත් කරපුවාම ඒකේ අපට තේරුමක් නැහැ. ඒක අකුරක් අඩුවනහම කොච්චර අර්ථය වෙනස් වෙනවද? ඒ වගේ නිකම්ම සංසාරය කියන්නේ නැතුව තේරුම් ගන්න ඕකට. පාලියෙන් සාර කියන්නේ සාරවත්. සිංහලෙනුත් එහෙමයි සාරවත්. හැබැයි පාලියෙන් තමයි සිංහලට සං ඇවිදින් තියෙන්නේ. ඔය රජය ගමක් සංවර්ධනය කරන්න ගියාම ඩෙවලොප්මන්ට් කියන වචනේ වෙනුවට තමයි සංවර්ධනය යොදලා තියෙන්නේ. වර්ධනය වැඩි දියුණු වීම. ජලය, විදුලිය, දුරකථන, මහා මාර්ග, පාලම් බෝක්කු ඔක්කොම. එක්ක වැඩි දියුණු වීම සංවර්ධනයයි. අර සංපදයේ සියල්ල එක්ක කියන අර්ථය. ඒ වගේම සංවාස සූත්‍රයේ පෙන්නනවා. අම්මා තාත්තා දුව පුතා මේ අය ගෙදරක පවුල් කීපයක් එකට වාසය කරනවා නම් ඒ වාසය කිරීම එක්ව වාසය කිරීම. වෙනත් අර්ථයකට වර්තමානයක භාවිතා කළාට ඇත්ත සිද්ධිය එකතුව වාසය කිරීම. දේවෝ දේවියා සද්දින් සංවසති. දේවතාවෙක් එක්කලා වාසය කරනවා කියලායි පෙන්වන්නේ. සංවසති. ඒකට සංපදේ පෙන්වන්නේ එක්ව වාසය කිරීම. දැන් මේ අර්ථයෙන් ගනිමු අපි සංසාරය. එහෙනම් එකතු කිරීම සාරයි. මොනවද එකතු කරන්නේ? අන්න පෘථග්ජන පුද්ගලයා තමන් ජීවත් වෙන්න ගිහින් මේ හරවර පද්ධති දන්නේ නැත්නම් පව්පින් දන්නේ නැත්නම් ඔහු ජීවත් වීමට සුරාව සූද දුරාචාරය ආගම වශයෙන් තෝරා ගන්නවා. එතකොට ඔහුගේ ජීවිතය පව්සාරයි. ඒක තමයි පව් උපාදාන වෙනවා. ඉතින් ඒවා වෙනුවෙන් කපාගෙන කොටාගෙන මහමග අකාලේ මිය යනවා. පාතාල ලෝකයේ උදාහරණ ටිකක් ගන්නකො මම කියන්න ඕන නෑ. වැඩි කල් ජීවත් වෙන්නේ නෑනේ කවුරුත්. ඔවුන් කවුරුත් පින්සාර නෑනේ. කරන්නේ සමාජයේ වලපල්ලට යන අපරාධකාර කටයුතු නැත්තම් වෙලහෙලඳාම් අන්තිමට මැරෙන්නෙත් කවුරු හරි අතින් වෙඩි කාලා. මේ පින්සාර වෙන්න බෑනේ නේ. පව්සාර. ඕක හොඳ නෑ කියලා අපිට අපේ අම්මා තාත්තා ගුරුවරු කියලා දෙනවා. පූජනීය මහා සංඝරත්නය. ඒ නිසා අපි දාන සීල භාවනාවෙන් වෙන් වෙලා මව්පියන්ට සලකන ශ්‍රම දාන වලට සහභාගී වෙන ගම්වතුරේදී උදව් වෙන විහාරස්ථානේ රැක ගන්න පේරු දාණය දෙන යහපත් අය බවට පත් වෙනවා. හැබැයි පුද්ගලයා වශයෙන් දැන් අපි පින්සාරයි. හැබැයි අපිට බුදුබණ තේරුනේ නැති නිසා අරගොල්ලොන්ට පව උපාදානය වෙනවා වගේ අපිට මේ පින උපාදානියම නවත්ත ගන්න තේරෙන්නේ නැහැ. අපි පින්සාරයි. පින්සාර වලට එහා ගිය අය අසකරණාසයේ දිවකයන් ගන්න අරමුණු නවත්තලා සිතසුල සාන්ත සුවයක් හෙව්වා. වනාන්තරගත වුණ අත්කලමතාන යෝගී. ඔවුන්ගේ හිතට උපන් මේ සංසුන් වලට කියනවා ලෞකික ධානය කියලා. ඔවුන්ට ඒක සාරයි. පෞකාරයාට සියල්ල ලැබුණේ පව් වලින් ඔව් අතාරින්නේ නැහැ. පින්කාරයාට ඒ සියල්ල ලැබෙන්නේ පිනෙන්. ඒ නිසා ඔහු ඒක අතාරින්නේ නැහැ. ධානලාභියාට ඒ සුව ලැබෙන්නේ ධානයෙන් ඔහු ඒක අතාරින්නේ නැහැ. තුනම අල්ලා ගන්නවා. තුනම උපාදාන. පෞසාර අපාය 4යි පින්සාර දිව්‍ය ලෝක 6යි ධානසාර බ්‍රහ්ම ලෝක 20යි. දැන් පෞසාර පින්සාර ධානසාර සමානයි සංසාර නෙමෙයිද? කෝ සසර දුකින් මිදෙන මඟ මේවායි. තවත් එකක් තියෙන්න ඕනනේ. අන්න ඒක තමයි මේ හැම එකේදීම මේ පැවැත්ම සිදු වෙන්නේ උපාදානයෙන්.
එහෙනම් චුති ප්‍රතිසන්දි සිද්ධ වෙන්නේ උපාදානෙන් කියලා තේරුම් ගන්න වෙනවා. චුති ප්‍රතිසන්දි නවත්තන්න උපාදානෙන් මිදෙන හැටි ඉගෙන ගන්න වෙනවා. උපාදානෙන් මිදෙන හැටි ඉගෙන ගන්න ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතෙන් හට ගන්නා වූ ස්කන්ධ පංචකයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න නැතුව බෑ. මිදෙන්න. තේරුම් නොගෙන උපාදානය කරගන්න පුළුවන්. මේ ලෝකේ ඉන්න ඕන කෙනෙකුට මේ අරමුණු තුළ උපාදානය සිද්ධ වෙනවා. මිදෙන්න තමයි බුදුවරයෙකුගේ අවවාදාන ශාසනාව නැත්නම් බුද්ධ පුත්‍රයෙකුගේ අවවාදාන ශාසනාව ඕන වෙන්නේ. එහෙනම් අපි ඒක තව ටිකක් එහාට හොයන්න වෙනවා චුති උත්පත්ති සම්බන්ධයෙන්. එහෙනම් මෙහෙන් එහාට යන කෙනෙක් නැහැ. මුළු සංසාරේම කර්ම විපාක. කර්ම විපාක තමයි අපි ආපහු පව්කම් දුක් විපාක, පින්කම් සැප විපාක, ධානකම් ධාන විපාක කියලා බෙදාන තියෙන්නේ. තුනම උපාදානයේ සිදු වෙන්නේ. එහෙනම් අපිට ධාන වලට යන්න ඕනේ නැහැ. ධාන උපාදාන කරගන්න ඕනෙත් නැහැ. අපි ගෙදර ඉඳන් ඒක කරන්නත් බෑනේ. පවෙන් මිදෙන්නත් ඕන. යහපත් දේවල් කරන්නත් ඕනේ. නමුත් උපාදානයෙන් මිදෙන විදිහ හොයා ගන්න වෙනවා. බලන්න මෙන්න මේ වචන ටික අහලා. අත්තිවික්කවේ කම්මං කන්නං කන්න විපාකම්. පව්කම් සහ දුක් විපාක ඒ පව් විපාක උපාදාන වෙන නිසා. අත්තිවික්කවේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකම්. ඒ පුණ්‍ය කර්ම උපාදාන වෙන නිසා. අත්තිවික්කවේ කම්මං කන්න සුක්ඛං කන්න සුඛ විපාකම්. ඒ පව්පින් කර්ම දෙකම උපාදාන වෙන නිසා. අත්තිවික්කවේ කම්මං අකන්නං අසුඛං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්තති. තවත් කර්මයක් තියෙනවා ත්‍රිපිටකේ. ඒකට කියනවා කළුත් නැහැ සුදුත් නැහැ. එකෙන් කියන්නේ පවුට ආයිතිත් නැහැ පින් වලට ආයිතිත් නැහැ. එබැවින් ඒක පව් විපාකත් නෙවෙයි පින් විපාකත් නෙවෙයි. ඒකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. මේ උපාදානයෙන් මිදීම සඳහා කර්මක්ෂය කිරීමේ කර්මය කරන්න ඉගෙන ගන්න ඕන නේද? අර සරියුත් හාමුදුරුවෝ එහෙම හතර ගමන් නිමා කළේ උපාදානයෙන් මිදලා නේද? ඇයි පව් නැත්නම් යන්න අපායක් නැහැ. පින් නැත්නම් යන්න දිව්‍ය ලෝකයක් නැහැ. ධාන හේතු නැත්නම් යන්න බඹලොවක් නැහැ. එතකොට කර්ම විපාක නැත්නම් කර්ම බීජ නැත්නම් සත්වයක් ඉන්නවද සසර ඇවිදින්න? ඔය කෙස්ලොම් නියදත් ටික 32කට දාලා මේකේ මම කියලා කෙනෙක් නැහැ කියලා බොරු බණ කියන්න එපා. බොරු බණ කටපාඩම් කරගන්න එපා. එහෙම එකක් ත්‍රිපිටකේ නැහැ. මේ සත්වයා නැති බව තේරෙන්නේ කර්මක්ෂය කරපු දවසට. කර්මක්ෂය වුණාම කර්ම විපාක සංසාරේ නම් කර්ම නැති වුණාම අන්න බුදුන් වහන්සේ මේ උපාදානයෙන් මිදීම සඳහා තවත් කර්මයක් ලෝකෙට දේශනා කරලා තියෙනවා. ත්‍රිපිටකයේ මේක පරිස්සමෙන් තියෙනවා සප්ත කර්ම සූත්‍රවල. අංගුත්තර නිකායේ. අවාසනාවකට වත්මන් බුදු සසුන තුළ කර්මක්ෂය කිරීමේ කර්ම ගැන කතාවක් නැහැ. පුණ්‍ය කර්මයන්ගෙන් එහාට බුද්ධ ආගමක් අපට නැහැ. අවාසනාවකට වත්මන් බුදු සසුන තුළ කර්මක්ෂය කිරීමේ කර්ම ගැන කතාවක් නැහැ. පුණ්‍ය කර්මයන්ගෙන් එහාට බුද්ධ ආගමක් අපට නැහැ. හොඳින් මතක තියාගන්න පුණ්‍ය කර්මයන් අතහරින්න කියනවා හෝ වැරදි කියනවා නෙවෙයි. සද්ධර්මය කියන එක තේරුම් ගන්නේ නැත්නම් කර්ම මාර්ගයේ හොඳ එකවත් පුණ්‍ය මාර්ගයේ තෝරා ගන්න ඕනමයි. මොකද පාප මාර්ගයෙන් සතර බොහොම දුක් පැත්තට යන්න සිදු වෙන නිසා. නමුත් බුද්ධෝත්පාදයක සද්ධර්මය හමු වුණාම කරන්න තියෙන කාරණාව තමයි මේ චුති ප්‍රතිසන්දි සිදු වෙන්නේ මොනවෙන්ද? එහෙනම් ඒක වළක්වන්න ඕන. සංසාරේ. දැන් මම තව ටිකක් විග්‍රහ කරන්නම්. එතකොට අපි මව් කුසෙන් බිහි ජීවිත අවසානයේ තියෙන මරණය සම්මුති මරණය. එහෙම මරණ එකයි තියෙන්නේ අපිට. නමුත් මේ සිතින් හටගන්න අරමුණක් පාසා මරණයටපත් වෙනවායි කියලා තියෙනවා. බුදුන් වහන්සේ වදාරනවා මේ පිළිබඳව උදේ උපන් සිත දවල්ට නෑ, දවල් උපන් සිත හවසට නෑ කියලා. සිතින් සිතට මැරෙනවා. ඒ සිතින් සිතට මැරෙන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සහ සිතෙන් උපදින අරමුණු ඔස්සේ. මේ අරමුණක ඉපදීම මැරීමට කියන්නේ රූප වේදනා සංඥා සංකාර පහක ඉපදීම මැරීම. එහෙනම් හෙටට මොනවද මේ උපදින්නේ? අද තැබුවේ නැත්නම් හෙට උපදින්නේ නැහැ. අද තවනවා කියන්නේ මොකද්ද? අපි මෙහෙම තේරුම් ගන්න බලමු. ඔබ ඉන්නවයි කියලා හිතන්නකෝ එක ළඟ නිවස් දෙකක. නිවසේ බාහිර තියෙන කසල ගොඩක් හරි නැත්නම් තනකොළ බඳුරක් හරි මොකක් නිසා දෙබිල් අතර වාදයක් ඇති වෙනවා. දෙන්න දෙගොල්ල මොකද කරගන්නේ? දෝෂාරෝපණය කරගන්නවා. දැන් ඉවෙන් වෙලා යනවා තරහෙන්. යන්නේ මට වෙලාවක් ආවයි කුගුලක් අදින්න. අන්න ඒකට තමයි ඉස්සරහට තියනවායි කියලා කියනවා. ඔය පාලි භාෂාවෙන් නැතුව තේරෙන භාෂාවෙන් කියවේ. ඒ මමත්වෙන් ගැනීම තුළ තමයි හෙටට ගන්න හේතු ඉතුරු වෙන්නේ. දැන්
කච්චපට සේරිවාදන කතාව ගත්තත් ඕක තමයි තියෙන්නේ. එහෙම නැත්නම් යකාලියක් කෙනෙක්ගේ කතාව ගත්තත් ඕක තමයි තියෙන්නේ. අර මමත්වයෙන් ඝන ඉදිරියට තැබුවොත් ඒ සඳහා ඉදිරියේ උපදිනවා. ඉදිරියට තැබීම. මේ ඉදිරියට තැබීම සිදු වෙන්නේ උපාදානය තුළ. ඕනේ නම් මම මෙතනින් ගියාට පස්සේ නැගිටලා එළියට ගිහින් ඔක්කොම පේලියට හිට ගන්නකො. හිටගෙන ඉස්සරහට අඩියක් තියලා බලන්න. අඩිය තියන්නේ නැති තාක්කල් ඊට ඉන්න පුළුවන්. යවෙන්නේ නැහැ. පළවෙනි අඩිය තියලා ඊළඟ අඩිය තිබ්බොත් අඩියක් ඉස්සරහට යනවා. කෙනෙක් ඉස්සරහට යන්නේ මේ අඩිය මාරු කරන නිසා. සත්‍යය සසර යන්නේ පව්කම් හෝ පින්කම් හෝ ධාන කර්ම රැස් කරන නිසා. ඒ පව්කම් හෝ පින්කම් හෝ ධාන කර්ම රැස් කරන සසර ඇදින්න බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඕන නැහැ. අපි පින්කම් කියලා කියන જાති අනිත් ආගම් වලත් වෙන නමකින් ඇති. පව්කම් මොන තරම් ලෝකේ තියෙනවා. ධාන කර්මත් තියෙනවා බුදු සමයෙන් පරිබාහිර ඔය ලෞකික කියන කාරණා. බුදුරජාණන් වහන්සේ වදාළේ පහළ වුණේ මේ පෞසාර පින්සාර ධානසාර ඔස්සේ යන සංසාර ගමනින් මිදෙන හැටි කියලා දෙන්න. සංසාර වෙනුවට නිර්වාණ. සංසාර පදේ වගේම නිර්වාණ පදෙත් හොයන්න වෙනවා. සාමාන්‍යයෙන් සිංහල ව්‍යවහාරයේ පවතින්නේ ජලාශයක් හැදුවාම ඒකේ ජලයේ රැස් වුනහම අතිරික්ත ජලය බැහැලා යන්න ඕන නැත්නම් බැම්ම කැඩී යනවා. ඒ නිසා බැම්මට පාතින් ඉදි කරනවා වේලක් එකට කියනවා වාන කියලා. රජරට ප්‍රදේශයේ ගියාම මේ වැව්වාන් ඕන තරම් දැකලා ඇති. මේ දවස්වල ගියාම වාන් දානවා කියලා කියනවා වතුර උතුරනවාට. නමුත් මේ වාන කියන වචනේ පාවිච්චි කරන්න ඕන අපි වැව්වාන කියන අර්ථයෙන් නෙමේ පාලි භාෂාවේ තියෙන වාන කියන අර්ථයෙන්. එවිට වාන බාහිර ලෝකේ නෑ ඔබ ළඟයි තියෙන්නේ. බලන්න මම මේ කියන කාරණාව ඔබ ළඟ තියෙනවද කියලා? සමා වෙන්න පොඩි ස්වාමින් වහන්සේලා මගේ බණ ටිකක් ගැඹුරුයි. කමක් නෑ අහගෙන ඉන්න. ඕවා තමයි ඉගෙනගෙන කියන්න ඕනේ ඉස්සරහට. මේ තේරෙන ප්‍රායයට තමයි කියන්නේ. ඔබ වහන්සේලාම එකතු කරලා දුන්නම් 50ක් 60ක් 100ක් මම ඒත් ලස්සනට බණ ටිකක් කියලායි. ඒ කියන්නේ නෙමෙයි 50ක් 60ක් 100ක් එකතු කරලා දෙන්න ඕන. මේ වචනයක් හරි අල්ලගන්න එක හරියට වටිනවනේ. ඒ නිසා මම සතුටුයි සවන් දෙනවට. එතකොට ඇස කන නාසය දිව කය සිත මේ පිළිබඳ ආගමක් නෑ. ස්ත්‍රී පුරුෂ ભેදයක් නෑ. ඔක්කොටම තියෙනවා. තියෙනව නේද? ඇසට හම්බ වෙන්නේ රූපේ. රූපෙට ඇලුනහම ඒකට කියනවා රූප තණ්හා. කනට හම්බ වෙන්නේ ශබ්දය. ඒක උපාදාන කරගත්තාම කියනවා ශබ්ද තණ්හා. නාසයට හම්බ වෙන්නේ ගන්ධය. ඒක නැවත නැවත ගන්න ඕන කියලා ඇලුනහම ඒකට එනවා ගන්ධ තණ්හා. රසයට රස තණ්හා. ස්පර්ශයට පොට්ටබ්බ තණ්හා. ලෝභ දේශ මොහ ආදී අරමුණට ධම්ම තණ්හා. දැන් දොරවල් 6 නිසා තණ්හා 6ක් තියෙනවා නේද? මෙන්න මේ තණ්හා 6ට තමයි වාන කියන්නේ. වාන කියන්නේ තණ්හාවට. දැන් ඉතින් වාන පදයට නිර්ේකතු කරලා බලමු මොකද වෙන්නේ කියලා. ලජ්ජිත පදයට නිර්දාපම නිර්ලජ්ජිත. ලැජ්ජ නැති වෙනවා. ආහාර පදයට නිර්දාපම නිරාහාර. සිංහල භාෂාවේ ආහාර ගත්තේ නැති වෙනවා. දේශපාලනීකරණයට නිර්දාපම දේශපාලනීකරණය නොවු. වාන පදයට නිර්දාපම නිර්වාණ තෘෂ්ණාව නැති. නිර්වාණ සුවය කියන්නේ තෘෂ්ණාව නැති තැන තියෙන සුව. එහෙනම් මැරිලා දෙක ලැබෙන්න ඕන. ඇහි කනේ නාසයේ දිවේ කය නම් තෘෂ්ණාව තියෙන. එතනින් තෘෂ්ණාව මේ යන්න ඕන අපි ඉතුරුලා සිටියේදී. ඒ තෘෂ්ණාව මේ යාම පාප කර්මෙන් හෝ පුණ්‍ය කර්මෙන් හෝ ධාන කර්මෙන් සිදු වෙන්නේ නැහැ. එහෙම තෘෂ්ණාවක් තියෙනවා කියලා සැකනම් මෙන්න මේ පදේ අහගන්නකො තේරුම් ගන්න ලේසියි. මේ අය ළඟ නැති වුණත් ඔය ඉස්සර විහාරස්ථානෙට පැරණි ආච්චම් වල අරන් එනවා බෑගයක්. ඒ බෑගයේ තියෙන මහා සතිපට්ඨාන සූත්‍රය කියලා පොතක්. ඔය ත්‍රිපිටකයෙන් ඉගෙන ගත්ත සූත්‍රයක්. සතිපට්ඨාන එකක් නෙමෙයි ත්‍රිපිටකේ 15ක් විතර තියෙනවා සූත්‍ර. අපි දන්නේ එකක් විතරයි. සික්ඛා දුබ්බල්ලේ සතිපට්ඨානේ, නීවරණ සතිපට්ඨානේ කියලා එක තැනක 10ක් තියෙනවා මම දන්නවා. එතකොට මේ බෑගයේ තියෙන සතිපට්ඨාන සූත්‍රයේ මෙන්න මෙහෙම පදයක් තියෙනවා. මම මේ මගේව නෙමෙයි කියලා කියන්නයි මේ පාලියත් එක්කලා කියන්නේ ත්‍රිපිටකේ තියෙන දේවල් නිසා. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හාය උප්පජ්ජමානෝ උප්පජ්ජති. එත්ත නිවිසමානෝ නිවිසති එත්ත පහියමානෝ පහියති. මොකද මේ සිංහලෙන් කියන්නේ? ඇහැ තමයි අපිට ලෝකේ ජීවත් වෙන්න ගියාපහම මිහිරි ප්‍රේර්ස රූපයෙන් අරමුණු ගන්න. ඇහි තමයි එත්තේ එතන සා එම තණ්හාය තණ්හාව උප්පජ්ජමානෝ හට ගන්නවා නම් හටගන්නේ වාසය කරනවා නම් වාසය කරන්නේ. අන්න පෘථග්ජන පුද්ගලයා මේ රූප තණ්හාව හට ගන්නවා වාසය කරනවා. ඒ වගේම බණ තේරුම් ගත්තොත් ඇහෙන් තණ්හාව මිය යනවා පහියමානෝ පහියති. ඒ ඕනෑම අහිංසක අම්මා කෙනෙක් දන්නවනේ නිවන් දකින්න නම් තණ්හාව නැති කරන්න ඕනයි කියලා. ඒ වුණාට ඒක කොහෙද තියෙන්නේ කියලා දන්නේ කවුද? ඇසේ කනේ නාසයේ දිවේ කයේ දොරවල් හයේ. එහෙනම් දොරවල් හයෙන් තණ්හාව මරා දාන්න ඕනනේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා.
එත්තේසා තණ්හාය uppajjamaano uppajjati etta nivisamaano nivisati etta pahiyamaano pahiyati අන්න pahiyamaano pahiyati පාප කර්මයේ තුලත් නැහැ පුණ්‍ය කර්මයේ තුලත් නැහැ ධාන කර්මයේ තුලත් නැහැ. මගේ උදාහරණයක් තියෙනවා. මේ ළඟින් යනවා නේද දුම්රිය මාර්ගයක්. දකුණු දුම්රිය මාර්ගය යනවනේ නේ. දුම්රිය මාර්ගයේ උදව්වට අරගෙන මම උපමාවක් කියනවා. අපි කියමුකෝ දුම්රිය කියන එක දෙපැත්තටම දහවන නේවනේ. මරදාන හරි කොටුවෙන් හරි කෙනෙක් දන්නේ නැති කෙනෙක් කෝච්චියක් ඇවිදින්න නැත්ත ගොඩ වෙනවා. දැන් ඔහුගේ අදහසක් තියෙනවා. දැන් කෝච්චිය යන ගමන් තමයි අදහස කියන්නේ. දැන් මේ සමුද්‍ර දේවි දුම්රිය ගොඩ වෙලා යනවා. කොහෙද යන්නේ? මං දලදා මාලිගාව අඳින්න යනවා. ගොඩ වුණ කෝච්චිය හරිද? ගාලු කොටුවයි මාතර කොටුවයි හම්බ වෙයි. වැරදි කෝච්චියට ගොඩ වෙලා තියෙන්නේ. එහෙනම් මරදානෙන් උතුරු දුම්රිය මාර්ගයෙන් පොල්ගහවෙලින් නුවරින් මාරු වෙන්න ඕන පොල්ගහවෙලින්. ඒ වගේ මේ සංසාර ගමනේ වැරදි කෝච්චියට ගොඩ වෙලා නේද ඉන්නේ මේ අය. සමහරු පාප කෝච්චිය ගොඩ වෙලා ඒක නවත්තන්නේ හතර අපායේ. සමහරු පුණ්‍ය කෝච්චිය ගොඩ වෙලා ඒක නවත්තන්නේ කාමසුගතියේ. සමහරු ධාන කෝච්චිය ගොඩ වෙලා ඒක නවත්තන්නේ රූපී අරූපී මම තලවල. දැන් අර දකුණු දුම්රිය මාර්ගයෙන් වඳින්න බෑ මේ දලදා වහන්සේ. එහෙනම් ඒකට උඩරට දුම්රිය මාර්ගය තෝරගන්න වෙනවා. ඒ වගේ පාප කර්මය හරි පුණ්‍ය කර්මය හරි ධාන කර්මය හරි උපාදාන කරගෙන සසර දුකින් මිදෙන්න බෑ. මේ තුනෙන්ම උපාදානෙන් මිදෙන හැටි කර්මක්ෂය කිරීමේ කර්මයෙන් ඉගෙන ගන්න වෙනවා. ටිකක් වෙනස් බන නේද? ටිකක් ගැඹුරුයි. කමක් නෑ අහන්න. මොකද ඕන තරම් තියෙනවානේ ආය කරන්නේ නෑ. අන්තර්ජාලයෙන් යනවා නම් විදුලි ගාස්තු විතරයි යන්නේ මම ආය කරන්නේ නෑ. ඒ වගේම මේ ටිකක් හඳුනලා දීලා යන්නේ අපි මේ හිර වෙලා ඉන්න තැනින් ගොඩ එන්න ඕනේ කියලා කියන්නේ. මේකට හේතුවක් තියෙනවා. ඒක තේරුම් කරලා දෙන්න. යම් දවසක මේ සද්ධර්මයේ අවුරුදු 7-800කට 900කට පෙර හෝ 300 පෙර හෝ මේ සදහම් වල ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම අනිත්‍ය දුක්ඛානාත්මය සංස්කාරයන්ගේ ලක්ෂණ මේවා පාලිය සිංහලට පරිවර්තනය කිරීමේදී නොගැඹුරු වුණා. ගැඹුරු අර්ථේ නැහැ. එතනින් එහා පැත්තට අපිට තියෙන කටපාඩම් කරගත්ත අර්ථයක් නැත්නම් බමුණු දීපු අර්ථය අරුණාම බුදුන් වහන්සේ වදාළ අර්ථය නෙවෙයි. ඒ නිසා අපි වැරදි අනිත්‍යයක් භාවිතා කරනවා. වැරදි සංස්කාරයන්ගේ ලක්ෂණයක් භාවිතා කරනවා. වැරදි පංචස්කන්ධයක් භාවිතා කරනවා. කොහොමද අපිට පිළිසරණ ලැබෙන්නේ? ඒක වැරදි කියලා මම කිව්වට පිළිගන්න එපා. ගලපලා බලලා තේරුම් ගන්න. දැන් මම ඔබට පෙන්වන්නේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ පෙන්වන්නේ වේදනා 6යි සංඥා 6යි සංකාර 6යි විඥාන 6යි 15 කියලා. 15 වෙන්නේ කොහෙන්ද? දොරවල් 6න්. එහෙනම් පංචස්කන්ධය 15 වෙන්නේ අසකරණාසය දිවකයන් දොරවල් 6 උදව් වෙන්නේ. එහෙනම් පංචස්කන්ධය කියන ශරීරය නෙවෙයිනේ. මේ පිළිගන්න බැරිද? පුළුවන් සාක්ෂි සහිතව තියෙන්නේ. පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම තේරුම් ගන්න නැතුව චුතිපතිසන්ධි හොයන්නත් බෑ. කර්මක්ෂය කරන කර්මය කරන්නත් බෑ. අපි බලමු. එහෙමනම් අපිට ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට අරමුණු ඔස්සේ දවල් ගත වෙනවා. මනෝද්වාරයට යනකොට පස්දොර වැහිලා මනෝද්වාරයට යනවා. මේ සිත කොතනකවත් නතර වෙන්නේ නැහැ. නවත්තන්න බෑ අපට. ගත්ත අරමුණු ඔස්සේ පංචද්වාරයෙන් හෝ මනෝද්වාරයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ සිතේ ඕනකම් ටිකක් තියෙනවා නම් ඒ ඕනකම් තමයි අපට ඉන් එහාට පුනර්භවය ලබා දෙන්නේ. පාප කර්මය කරලා අපාය යන්න ඕනේ නැති වුණාට අපාය ලබා ගන්න වෙනවා. පුණ්‍ය කර්මය කරලා දිව්‍ය ලෝකේ හෝ තුසිත ලෝකේ හෝ ඉන්න ප්‍රාර්ථනා කරනවා නම් එයාට ඕනකම තමයි යන්නේ. අනාගත බුදුහාමර වෙනකම්ම සසරේ ඉන්න ප්‍රාර්ථනා කරනවා නම් ඒ දිච්චයක් වෙනවා. ඒකෙන් තමයි යාට යන්න වෙන්නේ. තමන් හදාගත් එකක්. මේ ඉදිරියට තැබූ පව හෝ පින හෝ ධානය ඉදිරියට තැබීම. පව සත්‍ය අපායට ගෙනියනවා, පින සත්‍ය කාමසුගතිය විද්දවනවා, ධානය සත්‍ය රූපී අරූපී බමතලය විද්දවනවා මේ සංසාරේ. එහෙනම් යන කෙනෙක් නැහනේ. සසරෙන් මිදීමක් තියෙනවා. ඇයි මිදෙන්න අවශ්‍ය? මේ ස්කන්ධ පංචකයාගේ අනිදුක්ඛ අනාත්මය දේශනා කරන රටක් ලෝකයක් කොහෙවත් නැහැ. බුදු සමය විතරයි තියෙන්නේ. අනිත් ආගම් වලත් සම්මුති සත්‍ය අරුණාම ආරි සත්‍යක් නැහැ. ඕන් අපේ ආගම් හදාarලා තියෙනව නොගැඹුරින් ඒ නිසා කියන්න දන්නේ නැහැ. නමුත් ආගම් වල පවතින්නේ සම්මුති සත්‍යක් විතරයි. පවෙන් පිනෙන් කියන දෙපැත්තෙන් පරලෝ යාම කියන අර්ථය අරුණාම මේ ආරි සත්‍ය කියන එක ස්කන්ධ පංචකය තුල අනාත්මය කියන එක ලෝකේ තියෙන ආගම් වල නැහැ. බුදු සමයේත් ඒක තියෙනවා පාවිච්චි කරන්න දන්නේ නැහැ. අන්න අපට වෙලා තියෙන හානිය ඒකයි. අපි ඒක දැන් එළියට ගන්න ඕනේ. පාවිච්චි කරන්න. ඒ පාවිච්චි කරන්න ගත්තාම ඒක හුදු ආත්මාර්ථකාමීව ලබන්නා වූ නිවනක් නෙවෙයි. ඒක මේ මුළු මහත් සමාජයේම හැදෙන එකක් බවට පත් වෙනවා. මොකද මේ වැරදි ටිකෙන්නේ මේකෙන් අත මිදෙන්න වෙන්නේ.
මේ මිනිස්සු දුකටපත් කරන්නේ තමන් විසින් කරන වැරදි. අවංක වෙන්න වෙනවනේ. අවංක වෙනකොට ඒ සමාජයේ අවංක වීම සමාජයට බලපාන්නේ නැද්ද යහපත් ලෙස? ඒ නිසා බුදු සමයෙන් උගන්වන ඉගැන්වීම් මියගිය අය සඳහා නෙවෙයි. උපදින්න ඉන්න අය සඳහාත් නෙවෙයි. ජීවත් වෙන අය සඳහා. බුදු සමයේ ජීවත් වෙන අය සඳහා. ඒ වුණාට අවාසනාවකට වරුදු 300ක් තිස්සේ අපි බුදු සමය පාවිච්චි කරන්නේ ජීවත් වෙන අය සඳහා නෙවෙයි අනාගත බුදුහාඳුරෝ සඳහා යන්න යානයක් කරගෙන තියෙන්නේ. ඇයි යන්න ඕනේ අපිට? එහෙම කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් එකෙන් කියවෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හොට විශ්වාසයක් නැහැ. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි හොට විශ්වාසයක් නැහැ. දැන් එතනම බුද්ධේ කංකති ධම්මේ කංකති නේද කොහොමද ඉතින් ආයේ ලක් විචිකිච්ඡා කැඩෙන්නේ? ගෞතම ශාසනය තුළ නිවීමක් නැහැ කියලා විශ්වාස කරන අයට ධර්මයේ සැකයි. ගෞතම ශාසනය තුළ නිවීමක් නැහැ කියන අයට බුදුන් සැකයි. තමන් මහු වෙලා නින්නේ එතකොට. දැන් මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබ්බත පරාමාස කැඩෙන්න ඕන කියනවනේ මේ සෝවාන් වෙන්න. ඉතින් සැකනේ තියෙන්නේ බුදුන් සැකයි ධර්මයේ සැකයි මේක නෙමෙයි. මම මේකට තව වචනයක් පැහැදිලි කරන්නම්. මේ වචන මගේ ළඟ තියෙනවා. සමහර වචන හදලත් තියෙනවා. භවගාමි. භව කියන්නේ කාම භවය, රූපාරූප භවය, අරූප භවය. කාම භවය කාම දුගතිය සහ කාම සුගතිය. එතකොට කාම දුගතියට පව තමයි භවගාමී පාර හදලා දෙන්නේ. කාම සුගතියට පින තමයි භවගාමී හදලා දෙන්නේ. රූපී ධානය තමයි රූපී බඹලෝ යන්න භවගාමීත්ව හදලා දෙන්නේ. අරූපී ධානය තමයි අරූපී බඹලෝ යන්න භව හදලා දෙන්නේ. එතකොට පව උපාදානයෙන් පින උපාදානයෙන් රූපී ධානය උපාදානයෙන් රූපී ධානය උපාදානයෙන් මේ භවගාමීත්වය. අපි මේ භවගාමීත්වයේ හොඳ එක තෝරන ඉන්නවා. පිනෙන් පරලෝ ගිහින් මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදින්න. බුදුරජාණන් වහන්සේ භවගාමීද්ද භව නිරෝධගාමීද්ද කියලා අහුවොත් එහෙම ත්‍රිපිටකයේ දෙන උත්තරේ බුදුරජාණන් වහන්සේ භව නිරෝධගාමී. අපි භව නිරෝධ කරන්නේ කොහොමද? තේරුම් ගන්න ඕන කාරණාව. එහෙමනම් මේ චුති ප්‍රතිසන්දි කියන කාරණාව විග්‍රහ කරන්න බැරි වෙලා තියෙන ස්කන්ධ පංචකයෙන් පංචකයට අපි මැරෙන බව දන්නේ නැති නිසා. ජීවිත අවසානයේ මැරුණාම එතනින් එහාට කවුද ගියේ කියලා හොයනවා. ජීවිත අවසානයේ සිදුවෙන්නේ ස්කන්ධ පහක් නියාම. දැනුත් සිදුවෙන්නේ ස්කන්ධ පහක් නියාම. ස්කන්ධ පහෙන් අනිකට මොකුත් යන්නේ නැහැ. මේක යට පවතිනවා යලි හට ගන්න අවශ්‍ය කර්ම බීජ හේතු ඉතුරු කිරීමක්. ඒවට කියනවා තණ්හානුසය කියලා. පඨම සහ ဒုတိ ය බික්ක සූත්‍රවල පෙන්නනවා මේ සම්බන්ධයෙන් මෙන්න මෙහෙම පාළි පාඨ දෙකක්. යංකෝ බික්කවේ අනුසේති අනුමීයත්තේන සංකං ගච්ඡති. යං නානුසේති නානුමීයති නතේන සංකං ගච්ඡති. මේ ස්කන්ධ පංචකය පරිහරණය කරලා ඔබ අනුසය වශයෙන් හේතුවක් තියයිද? ඒ නිසා තමයි මේ සංකත ධර්ම හේවත් දුක හටගන්නේ. ඔබට තියන්න නැතුව ඉන්න පුළුවන්ද? නානුසේති නානුමීයති. එහෙනම් මේ සංකත ධර්ම හේවත් දුක් හටගන්නේ නැහැ. අන්න බුදුදහම මේ අනුසේති දහමක් නෙමෙයි නානුසේති දහමක්. යලි හටගන්න කර්ම බීජ රැස් නොවි අවසන් කරන්න ස්කන්ධ පංචකය පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕන. යහපත් කිසිදු කටයුත්තක් නතර වෙන්නේ නැහැ. තවදුරටත් යහපත් වෙනවා ඇරුණාම. අයහපත් කටයුත්ත එක්කලා කරන්නත් බෑ. නිසා පළවෙනි පියවරේදී සමාජයේ ලැජ්ජා බය ඇති පාපයෙන් වැළකුණු පිරිසක් බවට පත් වෙනවා ස්ත්‍රී පුරුෂ කිහිප පැවිදි හැමෝම. එතකොට වුන් දසවස්තුක සම්මා දිට්ඨිය පුද්ගලයෝ. හැබැයි වුන් තාම ඉන්නේ කර්ම මාර්ගයේ. මේ ළඟදී මම මේකට ලස්සන වචනයක් ගලපලා පෙන්නවා. හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන්න. අර පස්පව් දස කුසල් ආනන්තරය අකුසල කර්මයන් කරන්න ගිහිල්ලා ලෝභ දේශ මොහ වැඩෙනකොට ඔහුගේ සිතේ පවෙන් පිරෙනවා. ඒ නිසා ඔහුට මේ ජීවිතය අතහැරෙනකොට මේ පව් යානයක් බවට පත් වෙලා පාපයෙන් පරලෝ යනවා. ඒ නිසා අපි උට කියන්න පුළුවනි පාපං සරණං ගච්ඡාමි. ඔබ නෙවෙයි අපේ ඇසුරට එන්නේ නැති බණ අහන්නේ නැති පාතාල ලෝකයේ හෝ දුස්චරිත ආශ්‍රය ජීවත් වෙන අය. ඔබට එහි ආදීනව තේරෙනවා. නැත්තම් පරපරෙන් හරි වැටහිමක් තියෙනවා. ඒ නිසා ඔබ බොහෝ මහන්සි වෙනවා. විහාරස්ථානයේ මුල් කරගෙන, මව්පියන් මුල් කරගෙන, සමාදාන මුල් කරගෙන, ගම්වතුර මුල් කරගෙන නොයෙකුත් තවත් සුබ සාධන කටයුතු මුල් කරගෙන ඔබ යහපත් ක්‍රියාකාරකම් යෙදෙනවා. ඔබේ සිත පිනෙන් පිරෙනවා. හැබැයි උපාදානයේ තියෙනවා ඒකෙත් මතක තියාගන්න. පවෙත් තියෙනවා පිනෙත් තියෙනවා. ඒ නිසා ඔබට පිනෙන් පරලෝ යන්න සිද්ධ වෙනවා. එතකොට ඔබට සරණ වුණේ කවුද? පුඤ්ඤං සරණං ගච්ඡාමි. මේ දෙකට වඩා එකක් හොයාගත්ත බුදුහාමුදුරන්ගේ කාලේ වනාන්තරගත වෙච්ච අය මේ පස්දොර පිනවීමට එහා ගිය අරමුණු ගන්න නැති සැනසීමක් දිනු කළා හිත ඇතුලේ වෙනම.
එතකොට ඒක වුන්ගේ හිතට අල්ලලා ගියා. ඇලුනා. මේකේ තියෙනවා මේ දුක් කරදර මොකක්වත් නැහැ ඈත් වෙලා කියලා. එනිසා ඔහු ඒක සරණ කරගන්නවා පරලෝ යන්න. එතකොට ධානං සරණං ගච්ඡාමි. දැන් පාපං සරණං ගච්ඡාමි හතර අපායට, පුඤ්ඤං සරණං ගච්ඡාමි සප්තකාම ස්වර්ගයට, ධානං සරණං ගච්ඡාමි ධාන බඹලෝ 20ට. ඔක්කොම එකතු කරගත්තාම මම මේකට කියනවා කම්මං සරණං ගච්ඡාමි. කෝ ධම්මං සරණං ගච්ඡාමි. අන්න මේ සමාජයේ දැනගන්න ඕන මේ එකකවත් ධම්මං සරණං ගච්ඡාමි නැති බව. සසර දුකින් මිදෙන්න නම් ධම්මං සරණං ගච්ඡාමි දැනගන්න වෙනවා. එහෙම කියන්නේ නැති මේ සමාජයේ කවුරුත් බලන්න ගලපලා. ඔබට මෙතෙන් එන්න වාහනයක් උදව් වුණා. මට එන්න මගේ වාහනේ උදව් වුණා. ඔබට වැඩට යන්න වාහනේ උදව් වෙනවා. ඔබට අතු ගන්න කොස්ස උදව් වෙනවා. ඒ උදව් වෙනවා කියන එක තමයි මේ සරණ කරගන්නවයි කියලා කියන්නේ. එහෙනම් සත්‍යය සසර ඇවිදින්නේ යමක් සරණ කර ගැනීමෙන්. පාපය සරණ කරගන්නවා අපාය යන්න, පින සරණ කරගන්නවා කාමසුගතිය උපදින්න, ධාන සරණ කරගන්නවා බඹලෝ උපදින්න. සසර ගමන නිවා කරන්න මේකකවත් සරණ නැහැ. මේකකවත් ධම්මං සරණං ගච්ඡාමි නැහැ, කම්මං සරණං ගච්ඡාමිනේ තියෙන්නේ. ඒ නිසා මේ ටිකට මම කියනවා කර්ම මාර්ගය කියලා. කර්ම මාර්ගයේ නැවත වැරදි කෝච්චියේ ගොඩ වෙලා ධර්ම මාර්ගයේ ප්‍රතිඵලවත් නිවන් බලාපොරොත්තු වුණාට හම්බ වෙන්නේ නැති බව බුද්ධිමත්ව කල්පනා කොට තේරුම් ගනිත්වා. චුති. අපි මේ කතා කරන්නේ තාමත් නේද? චුති. චුති උත්පත්ති දැනගන්න වෙනවා. චුතිය. එතකොට එහෙමනම් සිත ඇතුළත පුරවාගත්ත කාරණා තමයි නිින්ද යනකොට කල්පනාවෙ ඉන්නවා නම් ඒකෙන් තමයි නිින්දට යන්නේ. අන්න ඒ වගේ ජීවිත අවසානයේ පස්දොර වැහෙනකොට මනෝද්වාරයට එන්න තමන් එකතු කරගත්ත දේවල් තමයි එන්නේ. ඉතින් මේවා පිළිබඳව මට හොඳ කතා තියෙනවා කියන්න. කාලේ එච්චර නැහැ. මගේ ධර්මදේශනා සවන් දීලා තියෙනවා නම් මම ඔබට කියලා ඇති පැහැදිලිව පොළොවට අපායක් නැහැ, මිනිස්සු හදාගත්ත අපායකටයි යන්නේ කියලා. හැමෝටම යන්න අපායක් නැහැ. පෞකාරකමෙන් හිත පුරවාගත්තාම මේ හිතේ තියෙනවා දොරවල් හතරක් වහලා තියෙන්නේ. ඇරෙන්නේ නැහැ. හැබැයි යමක් කරන්න ඒ දොර ටික ටික විවෘත වෙනවා. සීල් අයින් වෙනවා. අන්න එකක් තමයි හිතේ තියෙන පවට ඇරෙන දොරටුව. එතකොට පව් වැඩියෙන් කරන්න ජීවිතාවසානයේ පවට ඇරෙන දොරටුව හතර අපායට ඇරෙනවා කෙනෙකුට. පුණ්‍ය කර්මය කරගෙන යනකොට ජීවිතාවසානයේ පිනට දොරටුව ඇරෙනවා. ධානය කරන්න ගියොත් ධානයට දොරටුව ඇරෙනවා. තව දොරටුවක් තියෙනවා ඒක වහලානේ තියෙන්නේ. මේ දොරටු තුනෙන් ගියාම හතරටනේ යන්නේ. අනිත් දොරටුව තමයි කියන්නේ කර්මක්ෂය කිරීමේ කර්මය. ඒ දොරටුව ඇරුණාම අපාය යන්නත් කෙනෙක් නැහැ, දිවලයක් යන්න කෙනෙකුත් නැහැ, බ්‍රහ්ම ලෝක යන්න කෙනෙකුත් නැහැ. සසර ඇවිදින්න කෙනෙකුත් නැහැ. මේ කෙනා නැමැති කර්ම විපාකයේ අනන්ත මෙතනින් එහා පැත්තට ගියාම එකෙන් ගැලවෙන මාර්ගයේ මොනම ආගමකවත් මොන ජාතියකවත් නැහැ. ආයෙ ගැලවෙන්න බෑ. ඒ උපාදාන ඔස්සේ, ඒ මිත්‍යා දෘෂ්ටි ඔස්සේ අදහනව ඇරුණාම ඊට එහාට ගැලවෙන්න. අන්න ඒකයි බුද්ධෝත්පාදයක සදහම් හමු වීමේ වටිනාකම. පිට පැන ගන්න තියෙන එකම තැන. සසර ගමන නිමා කරන්න තියෙන එකම තැන තමයි බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබා සදහම් හමු වීම. මෙහින්ද මෙහෙන් එහාට යනවා කිව්ව ඔබේ කය යන්නේ නැති බව තේරෙන නිසා එහෙනම් කර්ම විපාක සංසාරය. එහෙනම් කර්ම ඔක්කොම ෂේ කරුවොත් තමයි සතර ගමනක් නැත්තේ. කර්ම කිරීම කර්ම මාර්ගයයි, කර්මක්ෂය කිරීම ධර්ම මාර්ගයයි. කර්මක්ෂය කිරීමට තමයි බුදුන් වහන්සේ වදාළ ධර්මය සරණ කරගන්න ඕන. අනේ ඉතින් මා ඇතුළු ඔබ මමත් කුඩා කාලයක කීවනේ. කටේ කිරිසුඳ යන්න ඉස්සෙල්ලා අම්මත් එක්කලා පන්සලට ගිහින් හරි තාත්තත් එක්කලා පන්සලට ගිහින් හරි වැඳගෙන ස්වාමින් වහන්සේ පන්සල් දුන්න නිසා ධම්මං සරණං ගච්ඡාමි කියලා කීවා තමයි. හැබැයි ඒ කිසිවෙක් බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සරණ දැනගෙන මම මේ ධර්මයේ සරණ ගන්නවා කියන අර්ථයෙන් කියලා නැහැ. මේ ආරි සත්‍ය වැටහෙනකොට බෞද්ධින්ට අලුතෙන් ධම්මං සරණං ගච්ඡාමි වෙන්න වෙනවා. ඒ ධර්මයේ මොකක්ද කියලා හොයාගන්න වෙනවා. ඒ නිසා සසර චුති උත්පත්ති මේ මම විග්‍රහ කළේ. ඔබ යන්නේ නැති වුණාට ඔබ මේ උපාදාන වුණොත් පවපින ධානයේ ඔස්සේ ඔබට සසර ගමන තමයි තියෙන්නේ. සංඛාරාණංච ලක්ඛනේ අනිත් පදේ තෝරගුවා. මේ තවත් ඔලොමොට්ටල අවබෝධයක ඉන්න තැනක්. එහෙනම් ඒක විතරක් කියලා දෙමු අපි ඊටු ටික හොයාගන්න බැරි වුණොත් එහෙම. සංඛාර පදයට පාළි අර්ථ දෙකක් තියෙනවා. දෙකට වඩා ගොඩක් තියෙනවා. නමුත් මම පැහැදිලි කරන්නේ දැනට දෙකකින්. ඔය ධම්මපදේ පාවිච්චි කරනවා නම් මෙන්න මේ ගාථාව තියෙනවා. යතා සංඛාර දානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමං තත්ත ජායත සුචි ගන්ධං මනෝරමං කියලා. ඔය අද වගේම එදත් මිනිස්සු කරලා තියෙනවා නරක වැඩක්.
අද සමහර යාන වාහන දින කට්ටිය යන ගමන් ගෙදර දින කුණු ටික විසි කරලා යනවනේ බෝක්කු වලට එහෙම අනුන්ගේ වතු වලට. ගෙදර ඉන්නේ නැති හින්දා. මකට එහෙම කියලාත් තියෙනවා සමහර අය. ඒ වගේ ඒ කාලෙත් මේ පාරේ උස්තැන් වලට ගිහින් කසල ගොඩ ගහලා යනවලු. මේ කසල සංකාර දානස්මෙන් කියන්නේ කසල දාන තැන. එන් ගොඩ ගැහුණාම එතන මඩවලක් හැදෙලා මබ්බ වෙනවා කියලා කතාවෙන් පෙන්නන්නේ. නමුත් ඒක අපිට ඕනේ වුණේ සංඛාර කියන්නේ කසල කියන අර්ථය ගන්න. ඒ සයන්න බින්දුව අල්ප්‍රාණ කායයෙන් එන සංඛාර කසල. ඒ කසල බුදුහාඳුරෝ පහළ වෙන්නේ ඉස්සල්ලත් තිබුණා දැනුත් තියෙනවා අය අදිරලා යනවා. ඒකට ආගමක් ඕන නෑනේ. ඒක ආගමේ වැඩක් නෙමෙයි. නමුත් මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කරපු සංඛාර මොනවද? සබ්බේ සංඛාරා අනිච්ඡාති අදා පඤ්ඤාය පස්සති. අන්න සංඛාරයන්ගේ අනිත්‍ය නුවණින් දකින්න ඕන. දෙනුවණින් නෙමෙයි ප්‍රඥාවෙන්. ඒ සබ්බේ සංඛාරා කියන්නේ මොනවද? අන්න ඒව තමයි මේ සංඛාරාණංච ලක්ෂණය කියලා කියන්නේ. දැන් අර ඉස්සල්ලා කියපු එකම තව විදිහකට කියලා දෙන්නයි යන්නේ. සාමාන්‍යයෙන් සිත කය වචන කියන තුන්දර පාවිච්චි කරන්න කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන තුන පාවිච්චි කරනවා තමයි. නමුත් ඒ සබ්බේ සංඛාරා නෙවෙයි. සබ්බේ සංඛාරා කියලා කියන්නේ සත්‍යය සසර ඇවිදවන හේතු වලට. දැන් පාගමනින් කෙනෙක් ඇවිදින්නේ ඒ වගේ සසර ඇවිදින්නේ මොනවයින්ද? සසර ඇවිදින්නේ පව් වලින්. එහෙනම් පව් වලට කියන නමක් තමයි අපුඤ්ඤාභි සංඛාර. සසර ඇවිදින්නේ පින් වලින්. එහෙනම් පින් වලට කියන නමක් තමයි පුඤ්ඤාභි සංඛාර. සසර ඇවිදින්නේ ධාන කුසල් වලින්. ඒකට කියන නමක් තමයි ආනිජ්ජාභි සංඛාර. සංයුත්ත නිකායේ පරිවිමර්ශන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව පැහැදිලි කරනවා. අවිජ්ජාගතෝ යම් භික්ඛවේ පුරිස පුද්ගලෝ අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති ආනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති. අවිද්‍යාව තුල යම් කිසි පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් පව් රැස් කරයිද පින් රැස් කරයිද ධාන රැස් කරයිද විඥාණය නැත්තම් සිත ඊට උපගත වෙලා ඒක හොඳයි කියලා ඒ පැත්තට යන පාර හදා ගන්නවා. දැන් ඉතින් බය වෙන්නේ නැතුව තේරුම් ගන්නකො මේ බුදුන් වහන්සේ වදාළ පදේ කියලා තියෙනෝනේ පවත් අවිද්‍යාපත්‍ය සංඛාරා පිනත් අවිද්‍යාපත්‍ය සංඛාරා ධානයත් අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා. කෝ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය? අபிසංඛාර අන්න සංඛාර. මේක දැකනම් බුදුරජාණන් වහන්සේගේ ලොකු උතා. මේකට සාක්කියක් සපයනවා. බුදුරජාණන් වහන්සේ ලොකු පුතා කියන්නේ සරියුත් මහ රහතන් වහන්සේටම. බුද්ධ පුත්‍රයන් වහන්සේලානේ. උන්වහන්සේ හොඳ වැඩක් කරලා තියෙනවා ඔය බුදුන් වහන්සේ පිරිනවම් වලින් ඉස්සර වෙලා මේ ධර්ම කොටස් කෑලි කෑලි එකතු කරලා 1 2 3 4 5 6 7 11 දක්වා විශාල සූත්‍රයක් හදලා තියෙනවා. අදටත් මේක දැක ගන්න තියෙනවා සංගීත සූත්‍රය කියලා දීඝනිකායේ. මේකේ තියෙනවා 3 කොටසල මෙන්න මෙහෙම රහසක්. මේවා මම කියන්නේ මේ වැරදි සංකාර වැරදි විදිහට හිතන් ඉන්න අයට තේරුම් ගන්න කියන්නේ. සංකාර කියන්නේ කසල කියලා හිතන් හිටියට හරියන්නේත් නැහැ. සංකාර කියන්නේ කාය වචී මනෝ සංකාර කියවට හරියන්නේත් නැහැ. මොකද කාය වචී මනෝ සංකාර බුද්ධත්වයට පත් වීමෙන් පස්සේ බුදුහාමුදුරුවෝ ගාව තිබුණා. නමුත් බුදුහාමුදුරුවෝ බුදු වුණයි කියන්නේ සංකාර නිරෝධ කළා. මේ බලන්න මේ ගාථාව. යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංකාර පච්චය. මේ සත්‍යයට සංසාරේ යම දුකක් හම්බ වෙනවා නම් ඒක සංඛාර මුල් කොටගෙන. සංඛාරංච නිරෝධේන නැති දුක්ඛස සම්භවෝ. සංඛාර නිරෝධ කළොත් දුක් හටගන්නේ නැහැ. බුදු වුණා කියන්නේ සංඛාර නිරෝධ වුණා. එහෙනම් බුද්ධත්වයෙන් පස්සේ අවුරුදු 80ක් වැඩ වාසය කරනකොට කාය වචී මනෝ සංඛාර තිබුණා. එහෙනම් ඒවා සංඛාර වෙන්න බෑනේ. අර සසර උපදින සංඛාර නිරෝධ කරලා තියෙන්නේ. අපුඤ්ඤාභි සංඛාර නිරෝධ වුණා නම් අපාය නැහැ. පුඤ්ඤාභි සංඛාර නිරෝධ වුණා නම් දිව්‍ය ලෝක කාම සුගතිය නැහැ. අනිජ්ජාභි සංඛාර නිරෝධ වුණා නම් යන්න බබලවක් නැහැ. ඒ සංකාරංච නිරෝධේන. හැබැයි යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය. මොකද්ද මේ සංඛාරපච්චය දුක්ඛං කියන්නේ? මතක තියාගන්න. ඒ නිසා සංඛාරයන්ගේ ලක්ෂණය අපි දැනගන්න වෙනවා. බුදුන් වහන්සේ හෙළි කළ ලක්ෂණය සහ සමාජය පිළිගන්න ලක්ෂණය. මතක තියාගන්න. අපි බලමු විපල්ලාස සූත්‍රය අරගෙන. මෙන්න මේක මතක තියාගන්න හොඳට. මම දැන් ඔබට ඉදිරිපත් කළා පුද්ගලයෙක් එකතු කරන කර්ම බීජවල පාප කර්මයෙන් තමයි අපාගත වෙන්නේ, පුණ්‍ය කර්මයෙන් තමයි සුගතිගාමී වෙන්නේ, ධාන කර්මයෙන් තමයි බබලෝ යන්නේ. එතකොට මේ කර්ම විපාකයයි සසර ගමන. මේකෙන් පෙන්වන්නේ ඒකයි කර්ම බීජ නිසා තමයි සසර ගමන සිද්ධ වෙන්නේ. දැන් විපල්ලාස සූත්‍රය මොකද කියන්නේ?
අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ මිච්ඡා දිට්ඨිගතා සත්තා චිත්තං කිත්ත විසංඤිනෝ තේ යෝග යුත්තා මාරස්සා යෝගක් හේවිනෝ ජන සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ සත්‍යය ඉපදින්න මෙන් සසරේ යනවලු මොනවා නිසාද අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දේ නිත්‍ය සුඛ ආත්ම සුභ වශයෙන් අරගෙන දැන් හොඳට මේක ගලප ගන්න තේරෙන්න ඕන අනිත්‍ය නිත්‍ය සංඤිනෝ අනිත්‍ය දේවල් නිත්‍ය සංඥාවෙන් දුක්ඛේ සුඛ සංඤිනෝ දුක්ඛ දේවල් සුඛ සංඥාවෙන් අනාත්ම ආත්ම සංඥාවෙන් අසුභ සුභ සංඥාවෙන් ඉපදෙමින් මැරෙමින් සත්‍යය සසර ඇවිදිනවා ඒ මොකක් නිසාද සංඛාර උන්ට නිත්‍ය සුඛ ආත්ම නිසා සසර ඇවිදින්නේ එහෙනම් අපි කියමු මොකද්ද දැන් සංඛාරේ පරලෝ යන සංඛාරය අපුඤ්ඤාභි සංඛාරය දුගති ගාමන එහෙනම් අපුඤ්ඤාභි සංඛාරය උට නිත්‍ය නිසා නේද ඔහු අපාය යන්නේ පුඤ්ඤාභි සංඛාරය උට නිත්‍ය නිසා නේද ඔහු කාමසුගතිය ඇවිදින්නේ ආනිජ්ජාභි සංඛාරය උට නිත්‍ය නිසා නේද ඔහු රූපී අරූපී බඹතල ඇවිදින්නේ සත්වයාට සසර ගෙනත් දෙන්නේ සංඛාරයන්ගේ නිත්සුඛාත්මේ නම් ඔ මිත්‍යා දෘෂ්ටිය කියලා බුදුහාමුදුරුවෝ අදාළා නැද්ද මිච්ඡා දිට්ඨිගතා සත්තා ජාති මරණ ගාමිනෝ අන්න පෘථග්ජන පුද්ගලයා සංස්කාරයන්ගේ ලක්ෂණේ දන්නේ නැහැ ඉතින් යන යන තැන මොලා වෙනවා කියන්නේ ඒක තමයි සංකාර කියන්නේ වතු පිටි වල කියලා හිතන් ඉඳී සංකාර වලට කසල කියලා හිතන් ඉඳීවි සංකාර කියන්නේ කාය වචේ මනෝ කියාවේ නෑ මේ සසර භව ගාමිත්වය ලබා දෙන්නේ තුන් භවය මේ අபிසංකාර නම් වූ කර්ම බීජ තුල එහෙනම් ඔවුන්ට මොන සංඥාවක්ද තියෙනවයි කියන්නේ අනිච්චේ නිත්‍ය සංඥිනෝ අන්න සංකාරයන්ගේ සැබෑ ලක්ෂණය බුදුන් වහන්සේ පහදා වදාරනවා අපි ඊට ඉස්සරලා එක පිළි අරන් තියෙන වෙන විදිහකට දැන් මේ සංකාරය කොහෙද තියෙන්නේ? වතු පිටි වලත් නැහැ. බාහිර වස්තුන්ගෙත් නැහැ. මම මතක් කළා නේද ඔබට ඇසට රූපය හමු වෙනකොට රූප රූපයයි. ඒක විඳිනකොට වේදනා ස්කන්ධයයි. ඒක හඳුනනකොට සංඥා ස්කන්ධයයි. ඒක ඇලෙනකොට ගැටෙනකොට සංකාර ස්කන්ධයයි. අන්න රූප වේදනා සංඥා සංකාර ස්කන්ධවල සංකාරවල තියෙන වචනයක්. මේ ටික තමයි මේ විඥාණයෙන් දැනගන්නේ මේ හතරමයි. මෙන්න මේ පංචස්කන්ධේ පාපයෙන් නැඹුරුනහම ඒකට කියනවා අපුඤ්ඤාභි සංකාර. එතකොට පංච උපාදානස්කන්ධ. මේ පංචස්කන්ධයේ පිනට නැඹුරුනහම ඒකට කියනවා අපුඤ්ඤාභි සංකාර. එතකොටත් පංච උපාදානස්කන්ධ. මේ පංචස්කන්ධයේ ධානයට නැඹුරුනහම කියනවා අනිජ්ජාභි සංකාර. එතකොටත් පංච උපාදානස්කන්ධ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා නේද? එහෙනම් පව් කරලා හරි ධාන කරලා හරි පින් කරලා හරි උපාදාන මිදෙන්න බෑනේ. අන්න සතර ගමන උරුමෙන්න හේතුව අපට. ඇයි මේ සංඛාරයන්ගේ ලක්ෂණය අපි දන්නේ නැති නිසානේ. සංඛාරයන්ගේ ලක්ෂණය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කොහොමද? ඔය ඇසට, කනට, නාසයට, දිවට, කයට හම් වෙන්නා වූ අරමුණු නිසා පහළ වෙන රූප, වේදනා, සංඥා, සංකාර පහේදී අපි කරගත්ත මෝඩකමක් ගැන උගන්වනවා. පාලියෙන් ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. එය මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්මය. අන්න අපි ළමා කාලේ පහු වෙනකොට මේ පස් දොරින් ඇලෙන්න ගියාම මේ ඇලෙන හැම කාරණයකදීම ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා කීවේ නැති වුණාට ඒ හැඟීමෙන් අරගන්නවා. ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්මය. දැන් මෙතන මගේ මම මගේ කියන්නේ කයට නෙමෙයි. ඒ හැඟීමට. ඇහෙන් එන හැඟීම, කනෙන් එන හැඟීම, නාසයෙන් එන හැඟීම, දිවෙන් එන හැඟීම. මොනවද මේ හැඟීම? ලෝභ, දේශ, මොහ, පින්පව්, ධාන ඕන වේ. ඒකට හැකයක් තියෙනවා නම් උත්තර නිකායේ සූත්‍රයක් තියෙනවා රාද භික්ෂුව බුදුන් වහන්සේගෙන් විමසපු. අපි වෙනුවෙන් තමයි අහලා තියෙන්නේ. අපිට මේව විවෘත වෙන්න ඕන. ස්වාමීනි මම කියලා කියනවා කොපමණකද මම බවට පත් වෙන්නේ. අන්න මෙතන තිබුණා නම් මේ කෙස් වලටයි මම කියන්නේ ලොම් වලටයි මම කියන්නේ කියලා මම පිළිගන්නවා ශරීරයේ මම වශයෙන්. අපි බොහෝ දෙනෙක් හිතානින්නේ එහෙමනේ. ශරීරයේ කොටස් 32කට බෙදලා ඒකවත් කෙස්වල ලොම්වල මම නැති හින්දා මේකේ මම කියලා කෙනෙක් නැහැ කියලා ත්‍රිපිටකේ නැති බුද්ධ ආගමක් කොහෙන්ද ඉගෙනගෙන කියා ඉන්නවා. මට නම් ඒක හම්බ වෙලා නැහැ ත්‍රිපිටකේ. කවුරු කියලා දුන්නද මම දන්නෙත් නැහැ හින්දා ඒක වගේ මම බාරගන්නෙත් නැහැ. මට හම්බ වෙනවා මෙහෙම. රාගය යමකට රාගය තියෙනවා නම්, ද්වේෂය තියෙනවා නම්, මෝහය තියෙනවා නම්, ඊර්ෂ්‍යාව තියෙනවා නම්, බය තියෙනවා නම් ඒකටයි මම කියන්නේ. මම යනුවේ මොහොතේ හිතරෙන හැඟීමක් නේ. ඒ හැඟීම අල්ලා ගැනීමෙන් තමයි මම බවටපත් වෙන්නේ. හැඟීම් හටගෙන මොහොතකින් මේ යනවා. ඒක ස්වයංක්‍රීය දෙයක්. නමුත් මේ හැඟීමට මොකද කරනවයි කියන්නේ අපි?
මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. මඤ්ඤමානෝ කියන්නේ මේ මොහොතේ ඇඟීමේ ආපු හැඟීම මමත්වෙන් ගැනීම කියන එක. ගත්තොත් හේතු ඉතුරු වෙනවා. අර උපාදාන හේතු ඉතුරු වෙනවාට තමයි බද්දෝ මාරස්ස කියන්නේ. කර්ම රැස් වෙනවාට තමයි බද්දෝ මාරස්ස කියන්නේ. ස්කන්ධ පහ මිය ගියාට පුද්ගලයාගේ අවසානයේ මේ මඤ්ඤමානය නිසා මොකද වෙන්නේ? ආයෙත් කර්ම බීජ නිසා පුනර්භවයක් හටගන්න හේතු ඉතුරු කරනවා. බද්දෝ මාරස්ස. ඒක ස්කන්ධ පහෙන් පහට නේද එහෙනම් මඤ්ඤමානෝ තියෙන්නේ. එනේ දෙන්නේ මමකට ගන්නෙ. එතකොට මම කියන්නේ මම කියන අකුරු දෙක හෝ කය නෙවෙයි. ඒ මොහොතේ ආ හැඟීම. මට කේන්තියව නෙමෙයි කේන්තිය මම වුණා. මට බය ඇති වුණා නෙමෙයි බය මම වුණා. මට ඊර්ෂ්‍යාව හිතුණා නෙමෙයි ඊර්ෂ්‍යාව මම වුණා. මේ පාපී හැඟීම් මම වුණාම ඊට අදාළව කාය වචන සිත ක්‍රියාත්මක වෙනවා. අන්න එහෙමයි මිනිසා තිරසන් වෙන්නේ. අර පාපී හැඟීම් සිතේ තියෙන දේවල්. සිතට වහල් වෙන ගමන් අපේ මේ ලස්සන මනුස්සකම අමනුස්සයෙක් බවට පත් වෙනවා. බලන්න මනෝපුබ්බංගමා ධම්මා කොච්චර ලස්සනද කියලා. එහෙනම් මේ සිතට වහල් නොවි සිත අපට වහල් කරගන්න බුදුදහමෙන් උගන්වන්නේ. ඒකට පළව හරින්න අවශ්‍ය ධර්ම ටිකක් තියෙනවා හිතේ. කොහොමද ඒක බුදුන් වහන්සේ වදාරන්නේ? ලෝභක්ඛේ නිබ්බානං, දෝසක්ඛේ නිබ්බානං, මෝහක්ඛේ නිබ්බානං. ලෝභය, දේශය, මෝහය හදවතින් සිතින් සෙව් විට ලැබෙනා වූ සෝයක් නිර්වාණය කියන්නේ. එහෙනම් ලෝභය, දේශය, මෝහය නෙවෙයිද මම වෙලා තියෙන්නේ? එහෙනම් ලෝභ, දේශ, මෝහ නෙවෙයිද මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ? ඒවා ෂේ වෙන්නේ කොහොමද? මගේ මම මගේ ආත්මකට අරන් ෂේ වෙන්නේ නැහැ, හේතු ඉතුරු වෙනවා. අඩිය තියෙනකොට ගමන යනවා වගේ හේතු මමත්වයෙන් අරන් තිබ්බොත් ඉදිරියට සතර ගමන යනවා. ඒ ඇයි? සංඛාරයන්ගේ ලක්ෂණය අර විපල්ලාස සූත්‍රයේ වදාළ පරිදි නিত্য සුඛාත්ම ලක්ෂණය. පාසල් ගිහින් පිරිවෙන් ගිහින් දහම් පාසල් ගිහින් අනිත්‍යං දුක්ඛං අනාත්තා ඉගෙන ගත්තට ඔබ ඉන්නේ පෘථග්ජන භාවයෙන් නම් ඔබේ සංඛාරයන්ගේ අධ්‍යාත්මික දැකීම ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා හේවත් මගේ මම මගේ ආත්ම හේවත් නিত্য සුඛාත්ම ලක්ෂණය. නিত্য සුඛාත්ම ලක්ෂණයෙන් ලෝකේ බලන කෙනාට ධම්මං සරණං ගච්ඡාමි නෑ. ඇයි? ධම්මං සරණං ගච්ඡාමි අනිත්‍යං ඊළඟ පදේ තියෙනවනේ. මොකක්ද ඊළඟ පදේ තියෙන්නේ? මෙහෙම සත්වයා සතර ඉපදෙමින් මැරෙමින් යන විට යදාච සම්බුද්ධෝ ලෝකස්මින් uppajjanti භවං කරා. බුදුරු ලෝකෙට පහළ වෙලා ආලෝකයක් ධම්මාලෝකයක් පතරවනවා. විතරක් නෙමෙයි තේයිමං ධම්මං දේශේති දුක්ඛෝප සමගාමිනම් මේ දුකින් මිදෙන්න මෙන්න මේ ධම දේශනා කරනවා. මොකද්ද ධම? අනිච්ඡං අනිච්චතෝ දක්ඛුන් දුක්ඛමත් දක්ඛ දුක්ඛතෝ අනත්තානි අනත්තාති අතුබං අසුබතද්දසුං සම්මා දිට්ඨි සමාදානා සබ්බ දුක්ඛා උපජ්ජතු. එහෙනම් ඔබට පවයි නিত্য සුඛාත්ම, ඔබට පිනයි නিত্য සුඛාත්ම, ඔබට ධානයයි නিত্য සුඛාත්ම. ඒ වෙනුයි ඔබ මේ සසර ඇවිදින්නේ. ඔබ අල්ලගත්ත ඕන එකක්. එහෙනම් ඒව තමයි අනිදුක්ඛානාත්ම වශයෙන් බලපුවම කර්ම රැස්වීම වලට කර්මක්ෂය වෙන්නේ. එහෙනම් ධාන කර්ම එකතු කරන්න ඕනේ නැහැ දැනට. ඒවා දේශනා කළේ ඒ කාලේ අය උහුදාගෙන හිටපු නිසා. ඔබට තියෙන්නේ පව් කර්ම සහ පින්කම් දෙකේදී අනිදුක්ඛානාත්මය බලන්න. වර්තමාන මොහොතේදී සම්මා දිට්ඨි සමාදාන. එතකොට සංස්කාරයන්ගේ නිස්සකාත්මය බුදුන් වහන්සේගේ ආර්ය සත්‍ය අනුව මිත්‍යා දෘෂ්ටියක්. අන්න එකෙන් බුදුන් වහන්සේගේ බණ අහලා මේ වර්තමාන ස්කන්ධ පංචකය හේතු ඉතුරු නොවි අවසන් වෙන්න අවශ්‍ය අල්ලා නොගැනීම හේවත් අමඤ්ඤමානෝ තේරුම් ගන්න පුළුවන් වුණොත් ඔය ස්කන්ධ පංචකය හේතු ඉතුරු නොකර මරණ කෙනෙක් බවට පත් වෙනවා. මේ ස්කන්ධ පංචකය හේතු ඉතුරු නොකර මරණය තමයි සැබෑ මරණ සතිය. මම මැරෙනවා මම අහල වෙනවා කවදා හරි මරණයක් ගැන ගණන් හදාලා හිටියට වැඩක් වෙන්නේ නැහැ. මරණයට සිහිය තියෙන්න වෙනවා. හේතු ඉතුරු වෙනවා නම් ඒකට මරණය කියන්නේ නැහැ. යලි උපදින්න හේතු ඉතුරු වෙනවා නම් ඒකට මරණය කියන්නේ නැහැ. ඒක එතකොට කර්ම මාර්ගය. හේතු ඉතුරු නොවෙනවා නම් ඒ මොන සරණින්ද? අනිදුක්ඛානාත්මනං වූ ධර්මයේ සරණින්. එතකොට මේ ස්කන්ධ පංචකයේ පවපින ධානෝස්සේ කර්ම රැස් කරමින් සත්වයක් වශයෙන් සසර ගමන යන කර්ම විපාකාරයෙන් මිදෙන්නට අනිදුක්ඛානාත්මනං වූ ධර්මයේ ස්කන්ධ පංචකය තුළ බලනු හැර වෙන තරණක් නැත. යදා පඤ්ඤාය පස්සති ඇස් දෙකෙන් බලලා බෑ. අල්ලා නොගැනීමට තමයි මේ නුවණින් බැලීම කියලා කියන්නේ. එතකොට මේ ස්කන්ධ පංචකයේ මේ යන්නේ අනාගතයට හේතුවක් ඉතුරු නොකර. අනාගතයට හේතුවක් ඉතුරු වෙනවට තමයි පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධාන කුසල් සිද්ධ වෙනවායි කියලා කියන්නේ. කර්ම රැස් වෙනවා. අනාගතයට හේතුවක් ඉතුරු නොවන එකට තමයි කර්මක්ෂය කරනවායි කියන්නේ.
සංඛාරයන්ගේ ලක්ෂණය නම් දන්නේ නැහැ සමාජයේ. සංඛාරයන්ගේ ලක්ෂණය අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. හැබැයි ඔබ ඉස්කෝලේ ගිහින් ගත්ත පොතේ පාඩම නෙමෙයි මම මේ කියන්නේ. මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන කියන අර්ථය තමයි අනිත් දුක්ඛ අනාත්ම කියන්නේ. අපිට ඒක ගලප ගන්න බැරි වුණා. මගේ මම මගේ ආත්ම කියන එක තමයි නිත් සුඛාත්ම කියන්නේ. ඉතින් ඔසායගේ මැස්ස යන්න බැරුව කේන්ති වෙන්නේ ඒක මගේ මම මගේ ආත්මකට ගන්න නිසා නෙවෙයිද? ආයතනයකදී යම් කිසි පුද්ගලයෙකුට අසාධාරණ චෝදනා එල්ල කරන්න සේවෙන් පහර කරන්නේ මගේ ආත්ම කොට ගන්න නිසා නෙවෙයිද? පලි ගැනීම කියන්නේ මගේ ආත්මකට ගත්තා වූ ප්‍රතික්‍රියාවක් නෙවෙයිද? ඊර්ෂ්‍යාව කියන්නේ මගේ මම ආත්මකට ගත් ප්‍රතික්‍රියාවක් නෙවෙයිද? එහෙමයි තේරුම් ගන්න ඕන. පටිච්ච සමුප්පාදය කියලා උගන්වන එක ආත්ම තුනක එකක්. අපේ ඉස්කෝල පොත බුද්ධාගම පොත. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ඉස්සර ජීවිතේ. මෞකසේ බිහි වෙලා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති මේ ජීවිතේ. ජාති ඊළඟ ජීවිතේ ඊට පස්සේ ජරා මරණ. මෙහෙම තමයි මේ පටිච්චසම්පාදයේ අතීත වර්තමාන අනාගත තුනට කඩලා දේශනා කරලා තියෙන්නේ. මේ පටිච්චසම්පාදයේ තියෙන තාක්කල් බුදුන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඇයි? මේක පටිච්ච සමුප්පාදේ නෙවෙයි. මොකද්ද මේ පටිච්චසමුප්පාදය කියන්නේ? පටිච්ච කියන්නේ හේතුඵල හමු වෙනවට, ගැටෙනවට. සම් කියන්නේ එක්වර, උත්පාද කියන්නේ හට ගන්නවා. පටිච්ච වීම නිසා එක්වර හට ගන්න පටිච්චසමුප්පාදය. කොතනද තියෙන්නේ බලමු. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙනවා. චක්කුණා රූපං දිස්සා uppajjati සුඛං සෝමනස්සං ඒතං සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. ඇහැට රූපයක් දැක්කහම උපදින සැප සතර සම්බන්ධයෙන් බුදුහාමුදුරුවෝ හේතුඵල න්‍යායක් උගන්වනවා පටිච්ච සමුප්පන්නයි කියලා. දැන් මම මොකද මෙහෙම උගන්වන්නම්. ඔන්න ආරක්ෂක ගිනි පෙට්ටිය ගෙදර තියනනේ සේෆ්ටි මැචස්. අවුරුදු 10ක් තිබුණත් ඕක දැල්වෙන්නේ නැහැ, පැත්තක තියෙන්නේ. මේකේ ගිනි කූරේ තියෙනවා එක පැත්තක හිසක්. ඒ පැත්තේ තමයි දැල්වීමට අවශ්‍ය සාධක තියලා තියෙන්නේ. අනිත් පැත්ත පෙට්ටිය ස්පර්ශ කළාට ගැල්වෙන්නේ නැහැ. පෙට්ටිය දෙපැත්තේ තියෙනවා ඝර්ෂණය කරන්න අවශ්‍ය බෙහෙත් කොටසක්. මේක රික්තකට ගිහිල්ලා නැත්නම් හිස්තැනක වායු ආයේ නැත්නම්ක එහෙම ඝර්ෂණය කරත් දැල්වෙන්නේ නැහැ. එහෙනම් අපට වාතයේ තියෙන තැනක ගිනි පෙට්ටියේ හිස ඝර්ෂණය වෙන්න ඕන ගිනි පෙට්ටිය පිටපැත්තේ. එතකොට ගිනි දැල්ලක් එනවා. වාතයේ මේ ගිනි දැල්ල තිබුණෙත් නැහැ, ගිනි කූරේ තිබුණෙත් නැහැ, ගිනි පෙට්ටියෙත් නැහැ. මේ හේතුන්ගේ ඵලයනේ දැල්ල කියන්නේ. කොහෙවත් තිබිලා එනව නෙමෙයිනේ. ඵලය. අන්න ඒ වගේ මෙන්න මේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට කාරණා ගොඩක් උදව් වෙනවා අපට හමු වෙන්න. අරමුණක් හමු වෙන්න. ඇසට නම් ආලෝකයේ උදව්ව, ඉදිරියෙන් තියෙන රූපයට කියන රූපය, ඒකේ උදව්වෙන් ඇසේ පහළ වෙන ගෝචර රූපය, ඇසේ ප්‍රසාදය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්ස නිසා උපදින සැප දුක් උපේක්ෂා වේදනා, ඒ වගේම මානසිකාරය. මේ සියල්ල එකතු වුණාම චක්කු විඥානය පහළ වෙනවා. අන්න ඒකටයි පටිච්ච සමුප්පාදය කියන්නේ. මේකට අහු වුණාම හේතු ඉතුරු වෙලා අනාසරණ වෙනවා. ඒකට අනුලෝම පටිච්චසමුප්පාදය. මේ නිසා ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා පටිච්චසමුප්පාද හයක් පහළ වෙනවා අපට. ඇස තුළ උපදින මේ පටිච්චසමුප්පාදයේදී අතීත හේතු අරගෙන වර්තමානයේ විඳ අනාගතයට තියෙනවා. එහෙනම් ඒකෙන් සසර ගමන යන්න සිද්ධ වෙනවා. ඒකට කියන අනුලෝම පටිච්චසමුප්පාදය කියලා. අතීතයෙන් ගන්නවා, වර්තමානයේ විඳිනවා, පස්සේ ගන්න තියෙනවා. තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා කියන්නේ පස්සේ ගන්න තියෙනවා. දැන් එහෙනම් පටිච්චසමුප්පාදේ නිරෝධය දකින්න මොකද කරන්න ඕන? අතීතයෙන් එන්න ඕන, වර්තමානයේ හඳුනා ගන්න ඕන, අනාගතයට නොතිය අවසන් වෙන්න වෙනවා. අන් ඒකට කියනවා පටිලෝම පටිච්චසමුප්පාදය. මේ ස්කන්ධ පහක් තුළ අතීත, වර්තමාන, අනාගත තුනම තියෙනවා. ඔබ බුදු සමයේ ගැඹුරු තේරුම් ගන්න ඕන නම් මෙන්න මේ කාරණා හතරෙන් හෝ පහෙන් එකකින් තේරුම් ගන්න. බුදුන් වහන්සේ ස්කන්ධ පංචකය තුළ තමයි ත්‍රිලක්ෂණය දේශනා කළේ. ස්කන්ධ පංචකය දන්නේ නැත්නම් ත්‍රිලක්ෂණය වඩන්න තේරෙන්නේ නැහැ. බුදුන් වහන්සේ ස්කන්ධ පංචකය තුළ තමයි චතුස්සත්‍ය දේශනා කළේ. ස්කන්ධ පංචකය නිවැරදි කරගත්ත නැත්නම් චතුස්සත්‍ය අවබෝධ කරගන්න බෑ. බුදුන් වහන්සේ ස්කන්ධ පංචකය තුළ තමයි පටිච්චසම්පාදේ නිරෝධය දේශනා කළේ. තේරුම් ගත්තේ නැත්නම් බලන්න බෑ. බුදුන් වහන්සේ ස්කන්ධ පංචකය තුළ තමයි කර්මක්ෂය කිරීමේ කර්මයේ දේශනා කළේ. තේරුම් නැත්නම් බලන්න බෑ. ඔක්කොටම මුල් වෙන්නේ ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකය තුළ දේශනා කළ දහමක් ආත්ම තුනක ගලපලා අපිට උගන්වපුවම පොත්වල අපි අනාථ වෙන්නේ නැද්ද? ඒ නිසා මේ ධර්මයේ අවබෝධයේ ත්‍රිපිටකයේ තියෙන ආකාරය වෙනුවට අපි හිතාගත්ත විදිහට හිතාන හිටියට මේක යන්න බෑ. සියුම් ධර්ම කාරණා මේවා.
මට කියන්නේ ගම්බීරේසු ඨානාඨානේසු පඤ්ඤා චක්කුම් කමති කියලා. ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥා සමයෙන්ට වෙනවා. අන්න ඒ සඳහා තමයි ධර්ම ශ්‍රවණය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි පැයකමාරක 7-3 මාස පින්කමක කියන පැයක බණකින් මේක කරන්න බෑ කියලා කියන්නේ. සමහර විට මම මේ කියපු දේවල් හුඟක් අහපු අයට බොහොම පහසුවෙන් තේරෙන්නේ නැති. සමහර අයට අහස්ද පොළොදක මේ කිව්වේ කියලා තේරෙන්නේ නැතුව ඇති. හැබැයි මම ඔබට ආදරෙන් යම් දෙයක් කියන්න කැමතියි. මගේ දේශනාවල මේක මම කියලා තියෙනවා යම් යම් රටේ මේ අය මට කතා කරලා කියනවා ඔබ වහන්සේගේ පළවෙනි දේශනාව ඇහුවා මොකවත් තේරුනේ නැහැ. හැබැයි උත්තර දීපු අය කියනවා මම අපෑරියේ නැහැ කටපාඩම් වෙනකල් ඇහුවා. මේ කියනවා දේශනා 50ක් 100ක් 200ක් අහලා. දැන් ඔබ වහන්සේ වදාරන දේ අපට තේරෙනවා කියලා මට හමු වෙලා කතා කරලා ඉන්නවා. ඒ නිසා අපට මේ හම්බෙන් ලැබිච්ච අවස්ථාවක් මේක. මේ manussකමයි සද්ධර්මයේ හමු වීම කියන එක. සියලු යහපත් කාරණා එසේ සිදුවිය යුතුයි කිසිම යහපත් කාරණාවක් අත නොහැරිය යුතුයි. අම්මද තාත්තද දුවද පුතාද ගුරුවරයාද වෛද්‍යවරයාද මේ වෘත්තීය වශයෙන් තියෙනා වූ යහපත් ක්‍රියාකාරකම්. ස්කන්ධ පංචකය අල්ලා ගැනීමෙන් තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. ඒක ස්කන්ධ පංචකය තුළ සිද්ධ වෙන්නේ. ස්කන්ධ පංචකය අල්ලා නොගැනීමෙන් ඒ තණ්හාව තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධ භව නිරෝධෝ. එහෙනම් විද්‍යා විමුක්ති. ස්කන්ධ පංචකේ රැවටුනහම උපාදානය වෙන එක අවිද්‍යාපත්‍ය සංඛාරා, රැවටුනේ නැත්නම් විදෙන එක අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධේවත් විද්‍යා විමුක්ති. මේක බුදුහාමුදුරුවෝ ස්කන්ධ පහ තුළ දකින්න දේශනා කරපු ධර්ම. ඒ නිසා හැම බෞද්ධයෙක්ම ස්කන්ධ පංචකේ මනාව ඉගෙනගෙන ඒක තුළ කර්මක්ෂය කරන කර්මය ඉගෙන ගන්න. එතකල් සම්මත යහපත් ක්‍රියා රටාවල් එකක්වත් නවත්තන්න එපා. මම කිව්වේ පන්සලත් රැක ගන්න ඕන, පන්සලට බුද්ධ පුත්‍රයන් වහන්සේලාත් හදලා පූජා කරන්න ඕන කියලා. චෛත්‍යයත් රැක ගන්න ඕන. හැම දෙයක්ම රැක ගන්න ඕන. නැයි මොකටද බුදුන් වහන්සේ හෙළි කළ දහම තවත් අවුරුදු ලක්ෂ 5කට හෝ 50කට මේ ලෝකේ තියන්න. ඒක නැති වුණොත් මේ ලෝකේ උපදින කිසිවෙකුටත් භවගාමී ඇරුණාම භව නිරෝධගාමී නැහැ. තව මේ බුදු සමයේ ශ්‍රේෂ්ඨත්වයේ තේරෙන්නේ නැහැ බෞද්ධයින්ටවත්. ලෝකයේ කායට කවර කතාවද? බුදුන් වහන්සේගේ හොයාගැනීමේ ශ්‍රේෂ්ඨත්වය මාර්ගඵලලාභියෙක් වෙනු තේරෙන්නේ නැහැ. කර්මක්ෂේයව තුළ Taman දුකින් මිදෙන හැටි තේරෙනකොට තමයි තේරෙන්නේ බුදුන් හොයාගත්ත මේ ගැඹුරු ධර්මයේ වටිනාකම. ඔබ හැම දෙනාටත් අන්නේ ගැඹුරු ධර්මයේ වටිනාකම තේරුම් ගන්න මේ වස් සමය තුළ කලාව ධර්ම දේශනා මාලාව ඔය වගේ මේ දේශනාව සහ ඉදිරියට තියෙන දේශනාවන් හේතු ආසනාව වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් ලබා දී තිබෙන කාලය අවසන් වූ නිසා මෙසේ ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.